එන දුරක් ඇවිල්ලා තියෙන්නේ. තාම සමහරට තේරෙනවද දන්නේ අපි chapters කීයක් විතර වගේ අපි chapters touch කරලා තියෙනවද දැන්? chapters කීයක් විතර touch කරලා තියෙනවද අපි? hello hello 10ක් සර් 10ක් තියෙනවා. ඕකේ. කවුරු හරි පොඩ්ඩක් කියමුද බලන්න මොනවද touch කරලා තියෙන chapters 10 කියලා පොඩ ගාලා. කතා කරමු අනේ කට්ටිය කතා කරමු. ඉතින් දැන් මේ මාකටිං වල බේසික් ලෙවල් එකේ 60ක් 70ක් කරලා ඉතින් තාමත් අර මොන්ටිසෝරියට එදාගෙන ආපු ළමයා වගේ ඉන්න බෑ. කතා බහ කරන්න ඕනේ. හරිද? අදහස් ප්‍රකාශ කරන්න ඕනේ මාකටියස්ලා. ඕකේ. යශෝද කියන්න බලන්න එකක් මට යශෝද ඉස්සලාම් පේන්නේ. කරපු සබ්ජෙක්ට් එකක් කියන්නේ යශෝද අපිට? යශෝද අපි අහනවද? right. යනුක දුෂ්මන්ත අපි අහනවද? hello මම ඇහෙනවද? මම ඇහෙනවද? ඔව් සර් ඇහෙනවා. ඕකේ. මොකද කට්ටිය කතා කරන්නේ නැත්තේ? යනුක දුෂ්මන්ත ඩුප්ලිකේට් වෙලා. right. ඕකේ chapters කීයක් කතා 10ක් කතා කරාලු. මට chapters එකේ නම් ටික කියන්නක් ගාලා. ඉවර කරමු. අලුකරණයේ ස්වභාවය ගැන කතා කරා. ඕකේ. right. අලුකරණයේ පරිසරය ගැන කතා කරා. right. okay. අලුකරණ මිශ්‍රණය ගැන කතා කරා. right. කියන්න. අලුකරණ පරිසර තොරතුරු පද්ධතිය ගැන කතා කරා. right. okay. වෙන අනිත් අයත් කතා කරන්නද? ප්‍රොඩක්ට් ප්ලෑනින් ගැන කතා කරා. right. pricing, place, promotional planning, Right. consumer buying behavior, right. marketing research. right. super. හරි. okay. පොඩ්ඩක් ඉන්න. right. අපි ඒ ටික කතා කරා. කට්ටිය පොඩ්ඩක් ඉතින් මේ live ඉන්න ඕනේ. ජීවමානව ඉන්න ඕනේ. මේ අර සමාවෙන්න මම සමහර වචන පාවිච්චි කරනවා. උන්නත් මල උන් වැනිය. එහෙමනම් ජීවත් වෙලා වැඩක් නැහැ පුතෝ. දැන් එහෙම ජීවත් වෙන්නත් බෑ. ඔයලා හරි කවුරු හරි උස්සයි යනවා අපිව දන්නේම නැතුව. ලෝකේ තියෙන තත්ත්වයත් එක්ක. ඒ නිසා පොඩ්ඩක් අප්ඩේට් වෙලා ඉන්න ඕනේ. තියෙන තත්ත්වයන් හැම දෙයක් එක්කම තියෙන කාලය පුළුවන් තරම් මැනේජ් කරගන්න ඕනේ. මට අද එක්කෙනෙක් කතා කරා රෑ 9ට 10ට ගෙදර එන්න කියලා. මම එහෙම කෙනෙකුට දොස් කියන්නේ නැහැ. නමුත් එහෙම කියලා ඔයගලන් අතාරින්න මම යාට කිව්වේ මට දෙන්න තියෙන උපදෙස ඔයා මේක අතාරින්න ඔයාගේ ජීවිතේ තව අගාධයකට වැටෙන එක විතරයි වෙන්නේ. ඔයාට පීඩනයක් එන එක වැඩි වෙන එක විතරයි වෙන්නේ. හරිද? ඒ නිසා අමාරුවෙන් හරි මේ කාලෙදි මේ ටික ගොඩ දා ගත්තොත් ඔයගලන් ඉස්සරහට එන ජීවිතයට අඩුම ගානේ ශක්තියකින් මානසික ශක්තියකින් මුහුණ දෙන්න පුළුවන් කමක් හම්බ වෙනවා. මානසික ශක්තියකින් මුහුණ දෙන්න පොඩි පසුබිමක් හැදෙනවා. තමුන් ගැන ආත්මාභිමානයක් ආත්ම විශ්වාසයක් ගොඩනගෙනවා. මම ඉස්සරහට බලනවා, ලෝකෙ දිහා බලනවා, වෙනස් විදිහට බලන්න පුළුවන් කියන එක. නැත්තම් පීඩනයක්ම විතරයි ඉතුරු වෙන්නේ. දැන් පේනවනේ වෙන දේවල් රටේ. right ලෝකෙමත් එමයයි. අපේ රටේ යතින් බලනකොට ගොඩක් තැනක ඉන්නේ. ඉතින් මේ වගේ දේවල් වලින් මිදෙන්න ඕන නම් වෙනස් විදිහකට හිතන්න පුළුවන්. ඒකට මේ කරන කියන දේවල් ගොඩක් වටිනවා. ඒ නිසා අපි පුළුවන් තරම් වෙලාවක් කැප කරමු. මම විශ්වාස කරනවා assignment එකේ වැඩක් යනවා. මට හම්බෙලා තිබුණා කැලුම්ගේ assignment එක. මම ඒකට response කරා. මම ඒක කියවුවා. යශෝදාගේ assignment එක හම්බුණා. ඒක මම කියවුවා. ලහිරුගේ assignment එක හම්බුණා. මම ඒක කියවුවා. ඒවට note එකක් දාලා තියෙනවා. හිරුනිගේ assignment එක හම්බුණා. මම ඒක කියවුවා. අනිත් අයගේ assignments මට තාම ඇවිල්ලා නැහැ. අද 9 වෙනිදා තව දවස් 8යි තියෙන්නේ. ඒකට දැන් අඩුම ගානේ 15 වෙද්දි ඉවර කරගෙන තියෙන්න ඕනේ. ඉවර කරන්න අවශ්‍ය කරන තාක්ෂණික දේවල් theoretical areas ඔක්කොම කව කරලා දීලා තියෙන්නේ. මුකුත් theoretical areas මිස් වෙලා නැහැ කව කරන්න. මිස් වෙලා නම් පුංචි කොටසක් ගැන හිතුව හැකි. ඒ කොටසත් මම අද කව කරලා දෙනවා. ගොඩක් අය ඒක ලියලා තිබුණා. මොකද මම හිතන්නේ ඔයගලන්ට හම්බෙච්ච sample assignments වගේ දේවල් එක්ක බලලා ඔයගලන්
ඒකේ තේරුම අරන් තිබුණා මොනවද කියලා අපි කතාත් කරා යම් කිසි ප්‍රමාණයකට ඒවා ගැන. එක්සිකියුටිව් සමරි එක තමයි මම මේ කතා කරන්නේ. සහ හැඳින්වීම. ඒක මහා දෙයක් හිතන්න, හොයන්න, රිසර්ච් කරලා අලුතෙන් හොයන්න දෙයක් තිබුණේ නැහැ. කරපු ඇසයින්මන්ට් එක ඇතුළේම තොරතුරු වලින් තමයි මේ දෙක ලියලා තියෙන්නේ. ලියන්න තියෙන්නේ. ඒක තමයි කරලා තිබුණේ ඔක්කොම අල්ලලා. එක එකනාගේ ආර්ට් එක අනුව එක එකනා ලියලා තිබුණා වෙනස් ආකාරයක. ඒක ගැටලුවක් නැහැ. තමන්ගේ යුනික්නස් එකක් තියෙනවනේ. ගායක ඔක්කොම අල්ලලා වේග රිද්මේ සින්දු කියන්නේ නැහනේ. CT ප්‍රනාන්දු එක විදියකට, MS ප්‍රනාන්දු එක විදියකට, TM ජයරත්නක. ඒ ආර්ට් එකක් ගියාවේ කලාව ආර්ට් එකක්. කලාව ආර්ට් එක කලාව කියන්නේ ඉංග්‍රීසියෙන් ආර්ට් එකක්. වචනේ ද ආර්ට් එකට ඩිෆරන්ට් ප්ලැට්ෆෝම්ස් තියෙනවා. ඒකේ ප්‍රශ්න නැහැ. තමුන්ගේ මම දැක්ක සමහරුන්ගේ එයාට ආවේනික යුනික්නස් තිබුණා. එතකොට මම ඒවා තව කෙනෙකුට බෙදලා දෙන්නේ නැහැ. මොකද ඒක සාධාරණ නැහැ. එයා ඒක රිසර්ච් කරන්න ගොඩක් මහන්සි වෙන්නේ නැති. ඒක හිතන්න මහන්සි වෙන්නේ නැති. එතකොට ඒ යුනික්නස් එක මම කාටවත් දෙන්නේ නැහැ. එයා යන මාර්ගය තව ලස්සන කරගන්න පුළුවන් උපදෙස් තමයි මම දෙන්නේ. සහ කෝ ඒරියා එක කව කරලා නැත්තම් ඇසයින්මන්ට් එකේ කව කරන්න ඕනේ ප්‍රධාන හරයට උත්තර දීලා නැත්තම් මම කියනවා මේ හරයට පොඩ්ඩක් ඔයා ටච් කරන්න වෙනවා. මෙන්න මේ පැත්ත පොඩ්ඩක් බලන්න වෙනවා කියලා. මට දැන් ඇසයින්මන්ට්ස් එක ඕනේ කට්ටියගේ. හරිද? 15 16 දාලා නම් සමා වෙන්න ඕනේ කිව්වට කෝල් කරලා ටෙක්ස්ට් මෙසේජස් දාලා මාව ගන්න බැලුවොත් ගන්න බැරි වුණොත් මට දොස් කියන්න එපා. එහෙම ලාස්ට් මොමන්ට් බලන්න බෑ. එහෙම කරොත් මටත් අසාධාරණයි ඔයගලන්ටත් අසාධාරණයි. ඒ නිසා මට 12 13 වෙනකොට ඇසයින්මන්ට්ස් එක අනිවාර්යයෙන්ම ඕනේ කට්ටියගේ 90%ක් කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනේ ඒ වෙනකොට. හරිද? ඔයක තමයි ටාස්ක් එක. මොනවද තියෙනවා ඇසයින්මන්ට් එක සම්බන්ධයෙන්? අපි පටන් ගන්න ඉස්සෙල්ලාම කතා කරමු. ඇසයින්මන්ට් එක සම්බන්ධයෙන් මොනවද තියෙනවද? ටාස්ක් 4 එක ගැන තමයි සර් පොඩ්ඩක් බලන්න ඕන එක. හරි. ටාස්ක් 4 එක. ටාස්ක් 4 එක ගැන අපි ඕනනම් චුට්ටක් කතා කරමු අද දවසේදී පොඩි වෙලාවක් අරගෙන. right ටාස්ක් 4 එකට ඒක පොඩ්ඩක් හිතන්න තියෙනවා වගේ දෙයක් තිබුණාට මගේ මතකයේ දෙන්නේ අපි ඔයා තෝරගත්ත ප්‍රොඩක්ට් එක කන්සියුමර් බයින් බිහේවියර් එක ගැන අප්‍රෝච් එකක් දෙන්න තියෙනවා. ඔයාගේ ප්‍රොඩක්ට් එක තෝරගත්ත ප්‍රොඩක්ට් එකක් මිලට ගන්න එන කස්ටමර් ඒ ස්ටෙප්ස් පහේ දැන් අපි කන්සියුමර් බයින් බිහේවියර් එකේ ස්ටෙප්ස් පහක් ගැන කතා කරේ. ඔය ස්ටෙප්ස් පහ කොහොමද යන්නේ? මොකද එක එක ප්‍රොඩක්ට් එකට වෙනයි. මොකද ඔයගලන්ට යම් තාක් දුරට අවබෝධ වෙනවා අපි ප්‍රොඩක්ට් එකේදී කතා කරා ප්‍රොඩක්ට් එක කැටගරයිස් කරනවා අපි. ප්‍රධාන ප්‍රොඩක්ට් අපි ප්‍රොඩක්ට් ක්ලාසිෆිකේෂන්ස් කියලා කතා කරා. ඒ කියන්නේ භාණ්ඩයේ වෙනස් වූ භාණ්ඩ කැටගරි. අපි කතා කරා කන්සියුමර් ප්‍රොඩක්ට් එක කොටස් කීයකට කැඩුවද? කන්සියුමර් ප්‍රොඩක්ට් එක කොටස් කීයකට කැඩුවද? හලෝ කන්සියුමර් ප්‍රොඩක්ට් එක කොටස් කීයකට කැඩුවද? හලෝ ඔයගලන්ගෙන් අහන්නේ කන්සියුමර් ප්‍රොඩක්ට් එක කොටස් කීයකට කැඩුවද? හිරුනි මං හිතන්නේ ටිකක් වැඩිපුර කාලේ තියෙන කෙනෙක් නිසා මම ප්‍රශ්නේ ඇහුවේ. මට හිතෙනවා හිරුනි ජොබ් එකක් කරන්නේ නැහැ කියලා දැනට රයිට්. ඒ නිසා මම හිතනවා කාලේ තියෙනවා. ඒ නිසා පාඩම් කරලා ඇති කියලා හේතුවෙන් තමයි හිරුනිගේ නම කිව්වේ. යශෝදටත් සේම්. මට හිතෙනවා යශෝදත් කරනවා ජොබ් එකක්. නමුත් සාපේක්ෂව අනිත් අයට වැඩි කාලයක් තියෙනවද කියලා. රයිට්? මොනවද? consumer product එකේ classifications මොනවාද? භාණ්ඩය අපි පාරිභෝගික භාණ්ඩයේ කොටස් වලට කීයකට කොටස් වලට කඩලාද අපි මේ තියරි වලට අනුව ඉගෙන ගත්තේ? හිරුනි යශෝදා මාව ඇහෙනවද කැලුම්? දෙකයි. ओके उपल उत्साह होंदा उत्साह में आगे करना इंडस्ट्रियल सॉरी कंज्यूमर प्रोडक्ट इंडस्ट्रियल प्रोडक्ट ओ ඒකනේ ප්‍රධාන කොටස් දෙක අපි භාණ්ඩය කියන එක ප්‍රධාන කොටස් වලට කැඩුවා කන්සියුමර් සහ ඉන්ඩස්ට්‍රියල්. ඊට පස්සේ කන්සියුමර් ප්‍රොඩක්ට් ක්ලාසිෆිකේෂන්ස් තියෙනවා. කන්සියුමර් ප්‍රොඩක්ට් එක කඩනවා අපි තව කොටස් වලට. ඉන්ඩස්ට්‍රියල් ප්‍රොඩක්ට් එක අපි තව අනු කොටස් වලට කැඩුවා. කන්සියුමර් ප්‍රොඩක්ට් එක ප්‍රධාන කොටස් කීයකට කැඩුවද?
හතරයි සර්. right okay හතරයි මොනවාද හතර convenience food මොකද්ද shopping ඕන පළවෙනි එක මොකද්ද convenience okay convenience good convenience convenience shopping okay super shopping especially un south right ඕක තමයි හරිද අපි consumer product එක ප්‍රධාන කොටස් හතරකට ගැඩුවා ඒක convenience product shopping products specialty products unsold product the convenience product එක ආයේ අනු කොටස් වලට නමුත් අපි ප්‍රධාන කොටස් එක ගත්තාම ඔය එක එක බහන්න කැටගරි එක වෙළඳ පොලේදී අපි මිලට ගන්න ගියාම අපි buying behavior එකේ යන විදි වෙනස් අපි consumer product එකක් ගන්න ගියාම හුඟක් ඉන්ෆර්මේෂන්ස් හොයලා සීනි කිලෝ එක මේ සීනි කිලෝ එක අරලිය සීනි කිලෝ එක සතොස්සේ සීනි කිලෝ එක දෙන්න එහෙනුත් කොටේෂන් එකක් මෙහෙනුත් කොටේෂන් එකක් දෙන්න බලන්න ඕනේ ඒක බලලා තමයි ගන්න එහෙම කරන්නේ නැහැ හැබැයි ස්පෙෂලිටි ප්‍රොඩක්ට් එකක් ඊට වඩා අපි කාලය ගත කරනවා රීස් මොනවාද ඉන්ෆර්මේෂන්ස් හොයන්න වෙන ඔප්ෂන්ස් වලට යන්න එහෙම අපි කාලය ගත එතකොට ඔයාගේ ප්‍රොඩක්ට් එක ගත්ත ප්‍රොඩක්ට් එක කන්සියුමර් බයින් බිහේවියර් එකේ ස්ටෙප්ස් පහට එනකොට කොයි විදිහටද කස්ටමර්ස්ලා ඒ ස්ටෙප් එකකින් ස්ටෙප් එකට ඇවිල්ලා පර්චේසින් ඩිසිෂන් එකට එන්නේ පෝස්ට් පර්චේසින් ඩිසිෂන් එකට එනවාද රයිට් ඔයාගේ කම්පැනි එක ඔයා රිසර්ච් කරන කම්පැනි එක මොන විදිහටද ඒ ටික කරන්නේ කියන එක අපි තව පොඩ්ඩක් කතා කරමු රයිට් බලමු අද දවසේ පොඩි වෙලාවක් එකට වෙන් කරගන්න වෙන් කරලා කතා කරන්න බලමු ඕකේ අද අපි පොඩ්ඩක් අලුත් පාඩමකට යමු රයිට් මම කිව්වාගේ අර අනිත් පාඩම් වල තියෙන දේවල් මම ඉතුරු ටික අපි කරමු දැනට මම කරේ ඔයගලන්ට assignment එක බේස් කරගෙන ගොඩක්ම මොකද අනිවාර්යයෙන්ම assignment එක ඉවර කරන්න ඕන නිසා නැත්නම් ඔළුවට ගොඩක් දැම්මා ප්‍රශ්න මේක ගොඩක් අනිත් පාඩනුත් වැදගත් හැබැයි මේක ඉතා විශේෂයි මේ පාඩම මොකද අපිට ප්ලෑනින් කියන දේවල් ජෙනරලි අපිට ප්ලෑනින් කියන දේවල් ඕනේ සැලසුම් කරන ඒ වගේ දේවල් ඉතාම වැදගත් පාඩම් හරි ඒකෙදි මාකටිං ප්ලෑනින් කියන එක ඉතාමත් වැදගත් ඇයි කියලා අද දවසේ ඇතුළත ඉගෙන ගනි මාකටිං ප්ලෑනින් වල තියෙන යුනික්නස් එක මොකද්ද ඒකට තියෙන විශේෂත්වය මොකද්ද කම්පැනි එකක් ඇතුලේ එතකොට ඕකලා මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න කෙනෙක් විදිහට මාකටිං සබ්ජෙක්ට් එක කරන කෙනෙක් විදිහට right මාකටිං සබ්ජෙක්ට් එක කරන කෙනෙක් විදිහට තමුන්ගේ ප්‍රොඩක්ට් එකක් එළියට දානකොට මාකටිං ප්ලෑන් එකක් හදාගන්න එහෙම නැත්නම් කම්පැනි එකේ නම් ඉන්නේ අපි දුම් කම්පැනි එකේ මාකටිං මැනේජර් කෙනෙක් වුණොත් මාකටිං ප්ලෑන් එක හදන්න එහෙම නැත්නම් තමුන්ගේ ඩිපාර්ට්මන්ට් එකට මාකටිං ප්ලෑන් එකක් හදන්න තමුන්ගේ ඕන් බිස්නස් එකට මාකටිං ප්ලෑන් එකක් හදන්න මේ දේවල් වලදී මේක අත්‍යවශ්‍ය වෙනවා ඒ නිසා මේක මේ ප්‍රායෝගික සබ්ජෙක්ට් ඒරියා එකක් විදිහට යන්නේ අපි කතා කරමු මේකේ තියෙනවා assignment එකට පුංචි ටිකක් ඔය කතා කරපු එක්සිකියුටිව් සමරි එක ඉන්ට්‍රොඩක්ෂන් එක කියන දේවල් ටික ගන්න කොටස මේකේ කතා කරන්න පුළුවන්. එතකොට assignment එකේ areas ඔක්කොම ටික කතා කරලා ඉවරයි. right marketing planning and controlling මේක තමයි subject එක. එතකොට අපි 11ක් subject 12ක් තියෙනවා පොතේ 11ක් touch කරලා ඉවරයි. අඩු පොඩි වශයෙන් කැලි වල ඉතුරු තැන් තියෙනවා. අපි ඒ ටික කතා කරනවා. එතකොට සිට දෙසැම්බර් මාසේ අපි 20 ඒ වගේ අන්තිම ක්ලාස් එක මේ මාසේ කරලා ඊළඟට 25 26 වෙනකල් අපි හොලිඩේ මූඩ් එකේ ඉන්නේ. ඒක ඉවර කරලා ආයි ක්ලාසස් පටන් ගන්න වෙනවා. ඒ වෙනකොට අපිට තියරි ඉවර කරගන්න පුළුවන්. එතකොට ජනවාරි 18 එක්සැමිනේෂන්. ජනවාරි මාසෙත් පළවෙනි සතියේ ඕන්න අපි දවස් 7ක් 8ක් වෙනකල් කරලා දවස් 10ක් ඊට පස්සේ ඔයගලන්ට ෆ්‍රීලි තියෙනවා. නිදහසේ ඔයගලන්ගේ විදියට ඒවා පාඩම් කරන්න අවශ්‍ය නම් කාලේ ඊට පස්සේ අපි බලමු ප්ලෑන් කරලා. Okay, marketing planning and controlling. Right, මොකක්ද මේ planning controlling? මේ planning controlling ගැන කතා කරනකොට theoretically ගොඩාක් දේවල් තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් ගොඩාක් ඒවට saying quotes තියෙනවා. ඒ කියන්නේ ඒකට අර තියෙන සම්මත කතාවන් වගේ දේවල් තියෙනවා. අපි පිළිගන්න මම ආසාවෙන් හිතන සහ මමත් ඔළුවේ තියන් ඉන්න එකක් තමයි he who fails to plan is planning to fail. He who fails to plan is planning to fail. ඒ කියන්නේ සර් වින්ස්ටන් චර්චිල් කියන ඇමරිකාවේ ජනාධිපති කෙනෙක් තමයි මගේ මතක විදිහට හරි වෙන්න ඕනේ වින්ස්ටන් චර්චිල් ඇමරිකාවේ ජනාධිපති කෙනෙක් මේ තමයි කියලා දෙන කතාව. මොකද්ද මේ? He who fails to plan is planning to fail. කාටද තේරෙන විදිහට මොකද්ද මේ? Hello.
කාට හරි තේරෙනවද මොකද්ද මේ? හා? හලෝ. සේල්ස් වල කාලයක් ඉන්න කට්ටිය ටිකක් මේ වගේ ඒවා කියවලා කරලා දෙන්න ඕනේ ආ. පොත්පත්වල එහෙම අතපත ගාලා ඇහැට දැකලා කනට පුරුදු වෙලා තියෙන්න ඕනේ. සේල්ස් වල ඉන්නා විශේෂයෙන්ම. මේවා තමයි තමන්ගේ ජීවිතේ ඩ්‍රයිව් කරන්නේ ඉස්සරහට. මේ කතාව කියන්නේ he who fails to plan is planning to fail කියලා යම් කිසි කෙනෙක් සැලසුම් කරන්න එයා අසමත් වෙනවද? එයා සැලසුම් කරන්නේම අසමත් වෙන්න. ඒකට තේරුම් ගන්න අමාරුයි වගේද කියලා හිතනවා සිංහලෙන් කියනකොට. යම් කිසි කෙනෙක් තමුන්ගේ ජීවිතය සැලසුම් කරන්න අසමත්ද? එයා සැලසුම් කරන්නේ නැද්ද? එයාගේ ජීවිතය එයා සැලසුම් කරන්නේම අසමත් වෙනවා. අසමත් වීමම තමයි එයාට හම්බෙන රිසල්ට් එක වගේ දෙයක්. කතාව. ඒ කියන්නේ සැලසුම් කරණයක් නැති තැනක අපිට අපේ ඉලක්ක වලට යාමේ දුෂ්කරතාවයන් සහ ඒකට යාමට තියෙන සම්භාවිතාව අඩුවීමේ සම්භාවිතාවක් තමයි තියෙන්නේ. ඒක ෆේල් වෙන්න අපේ විදිහට කියනවනේ. සැලසුම් කරණයක් නැති තැනක ඉලක්කයට යන එක බොහොම අසීරුයි ෆේල් වෙනවා. ඒක ඈත අතීතයේ සංකල්ප එහෙම තිබුණේ නෑ මට යන්න තිබුණ හරි. නමුත් අද අලෙවිකරණ පරිසර තත්ත්වයන් අද අලෙවිකරණ පරිසර තත්ත්වයන් වෙනස් වෙන විදිය කම්පිටිටර්ස්ලා වෙනස් වෙන විදිය මේ හැම දෙයක් එක්කම සැලසුම් කරණයක් නැති තැනක අනිවාර්යයෙන්ම ඉලක්කයට යාමට ඉතාමත් දුෂ්කර සහ තමුන්ගේ තියෙන සීමිත සම්පත් අපත යාමක් තමයි තියෙන්නේ. පෞද්ගලික ජීවිතයටත් එහෙමයි. ඉලක්කයක් තියෙන්න ඕනේ. ඉලක්කයක් නැත්තම් ඔහේ අයි රයිට් අපි කොහේ හරි ගිහිල්ලා නවතින්න පුළුවන්. ඒ නිසා සැලසුම් කරන ඉතාමත් වැදගත්. සැලසුම් කරණයක් නැති තැනක අසමත් වීම තමයි අපිට ලැබිය හැකි උත්තරය. ඒ නිසා සැලසුම් කරණය අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. මොකද්ද මේ සැලසුම් කරණය කියලා කියන්නේ සරලව අපි මේ කතා කරන්නේ ජෙනරල් ප්ලෑනින්. ඒ කියන්නේ පොදුවේ ප්ලෑනින් කියන එක ගැන කතා කරන්නේ. තාම. Planning is deciding now what we are going to do later. ඒ කියන්නේ ප්ලෑනින් කියලා කියන්නේ සරලව සැලසුම් කරණය කියලා කියන්නේ සරලව right අපි වර්තමානයේදී ඉදිරි අනාගතයේදී කරන දේවල් වර්තමානයේදී අපි මොනවද කරන්නේ? කවුද කරන්නේ? මොන විදියටද කරන්නේ? මොකද්ද බලාපොරොත්තු වෙන රිසල්ට් එක? මේ කියන කරුණු කාරණා ගැන විශ්ලේෂණය කරලා අපි එකඟතාවයකට එන කටයුත්තට අපි කියනවා සරලව ප්ලෑනින්. අපි අනාගතයේ කරන්න යන දෙයක් කවුද කරන්නේ? කොහොමද කරන්නේ? මොනවද කරන්නේ? කවදටද කරන්නේ? මොනවද බලාපොරොත්තු වෙන රිසල්ට් එක? ඒකෙන් බලාපොරොත්තු වෙන අපේ ප්‍රතිඵලය කුමක්ද? කියන දේවල් ගැන වර්තමානයේදී අපි සිතලා ඒ ගැන කරුණු එකතු කරලා ඒවා තොරතුරු රැස් කරලා එකඟ වීමක් කියන ක්‍රියාවලියක් අපි කියනවා ප්ලෑනින් එකක් කියලා. මේක සරලව ජනරල් ප්ලෑනින් එකක්. එහෙම තමයි ප්ලෑනින් එක. අපි එහෙමනේ දැන් ප්ලෑනින් කියන්නේ අපි ගෙයක් හදනවා ලබන අවුරුද්දේ. හරි. ඕකේ. ගෙයක් හදනවා. කොහෙද හදන්නේ? කවුද කොන්ට්‍රැක්ටර්? කවදද පටන් ගන්නෙ? මම කොච්චර මුදලක් වියදම් කරනවද ඒකට? කොයි කාලෙද ඉවර කරන්නේ? මට මොන ක්වොලිටි එකටද ඕනේ? මේ කියන දේවල් අපි ඒ තොරතුරු එකතු කරලා ඒවා විශ්ලේෂණය කරලා ඒවා රැස් කරලා අපි එකඟ වෙලා ක්‍රියාත්මක කරන්න සැලසුම් කරපු ලියකිවිල්ල. මේ ප්ලෑනින් කියන එක ලියකිවිල්ල ඉස්ලාම. හරි ඊට පස්සේ අපි බලමු එතනින් එහාට යන්න දේවල් මොනවද ප්ලෑනින් එකේ ඊළඟ ස්ටෙප්ස් කියලා. ඒතර මාකටිං ප්ලෑනින් වල වෙනස මොකක්ද? ඒ ජනරල් ප්ලෑනින්. right? පොදුවේ අපි ප්ලෑනින් කියන එක තමයි ඒ කතා කරන්නේ. ඒතර මාකටිං ප්ලෑනින් කතාව තියෙන්නේ the overall purpose of marketing planning and its principal focus in the identification and creation of sustainable competitive advantage. McDonald's. Marketing planning කියන එකේ objective එක මොකක්ද? marketing planning කරන ආයතනයක් marketing planning කරන්නේ ඇයි? marketing planning එකක් කරන එකේ අරමුණ මොකක්ද කියන එක තමයි මේ කතා කරන්නේ. marketing planning කරන්නේ ඇයි company එකක්? marketing planning කියන්නේ මොකක්ද නෙමෙයි. marketing planning කරන්නේ ඇයි? ආයතනයක්. marketing planning කරන එකේ overall purpose එක කියන්නේ ඒ කරන ක්‍රියාවලියේ අරමුණ තමයි overall purpose of marketing planning and its principal focus is the identification and creation of sustainable competitive. ඒ කියන්නේ අලෙවිකරණ ක්‍රියාවලිය සැලසුම් ක්‍රියාවලියක් කරන එකේ මූලික අරමුණ තමයි ආයතනයක අපි අලුතෙන්ම ගොඩනගනවා අපි කියන්නේ sustainable කියලා ඒක ස්ථිරසාර තරඟකාරී වාසියක් තමුන්ගේ පාරිභෝගිකයාට. ඒ කියන්නේ පාරිභෝගිකයාට
අපි කතා කරන්නේ සමහර තැන්වලදී අපි රීසන් එකක් ක්‍රියේට් කරන්න ඕනේ. කම්පැනි එකක භාණ්ඩ කීපයක් තියෙනකොට දැන් ඕකලන් ඔය තෝරගත්ත අසයින්මන්ට් එකට තෝරගත්ත භාණ්ඩ වලට කම්පිටිටර්ස්ලා ඉන්නවා. එතකොට කම්පිටිටර්ස්ලා ඉන්නකොට ඕගලන්ගේ ප්‍රොඩක්ට් එක දෙන්න ඕනේ නම් විකුණන්න ඕනේ නම් ඔයා අපි කතා කරපු අර එක තැනකදී සරලව කතා කරපු POP POD කියන දේවල් ඕනේ. point of parities එක්කම point of differentiation කියන්නේ සමාන ගති ලක්ෂණ තියෙන තරඟකාරී භාණ්ඩ අතර ඔයා POD එකක් පෙන්වන්න ඕන. ඔයාගේ point of differentiation එකක් පෙන්වන්න ඕන. ඒකට කස්ටමර්ට රීසන් එකක් දෙන්න ඕනේ. අනිත් ප්‍රොඩක්ට්ස් ගන්න නැතුව සමාන ප්‍රොඩක්ට්ස් තියෙද්දි කිරිපිටි වර්ග ගොඩක් තියෙද්දි මේ කියන ඒ අදාළ කිරිපිටි ගන්න එක ගන්න හේතුවක් දෙන්න ඕනේ. ඒකට අපි POD කියලා කිව්වේ. එතකොට ඒ හේතුවක්ද අපි ඒකට කියනවා තරඟකාරී වාසිය. ඒක තමයි කස්ටමර් අපෙන් ගත්තේ. ඒ තරඟකාරී වාසියට. එතකොට හැම කස්ටමර්ටම තරඟකාරී වාසිය වෙනස්. එක තරඟකාරී වාසිය හැමෝටම තරඟකාරී වාසියක් වෙන්නේ නැහැ. ඒක අපි සෙග්මන්ටේෂන් වලදී හරියටම කතා කරමු. ඒක සරලව දැනට දන්නවා. මොකද සමහර ඉන්නවා ෆිසිකල් මොනිටරි වැලියු බලාපොරොත්තු වටිනාකම. සමහර ඉන්නවා සයිකොලොජිකල් වැලියු. ඒකනේ පිටිකිරි වර්ග ළමයින්ගේ පිටිකිරි වර්ග දෙකක් තියෙනකොට ඇන්කර් නෙස්ප්‍රේ 1+ අරවා මේවත් තියෙනවා අපිට 500 600 රේන්ජ් එකට. හැබැයි 1500ට සක්සෙෂන් බේබි සක්සෙෂන් එකක් ගන්නවා. මොකද different value expectation. එතකොට psychological value එකක් බලාපොරොත්තු වෙන ළමයාගේ පිටි එකක් හොයන කෙනාට අඩු මුදලට ඇන්කර් 1+ එක දුන්නා කියලා එයා ඒක වටිනාකමක් විදිහට දකින්නේ නැහැ. මොකද එයාගේ value expectation එක වෙනයි. ඒ value expectation එකට අදාළ product එක අපි දෙන්න ඕනේ. ඒවා අපි කතා කරා පළවෙනි එකේ සහ ගොඩාක් තැන්වලදී මම මේ ආයි උදව්වක් විදිහට මතක් කරනවා. හරිද? දැන් ඉතින් වචන කියනකොට ඔළුවට එන්න තැනක තියෙන්න ඕනේ. නමුත් මම උදව්වක් විදිහට කරනවා. එතකොට marketing planning කරන එකේ අරමුණ objective එක තමයි ආයතනයක් තමුන්ගේ වෙළඳපොළට තමුන්ගේ තෝරාගත් කණ්ඩායමට දීර්ඝකාලීන ස්ථාවර තරඟකාරී වාසියක්. ඒ කියන්නේ අද තියෙනවා හෙට නැති වෙනවා. අද තියෙනවා අපේ එකට කම්පිටිටර් කෙනෙක් හෙට ගන්නවා. අපේ එක කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක වෙනවා. එහෙම ගියොත් කස්ටමර්ස් එන්නේ නැහැ. දැන් ඇන්කර් එයා හදාගත්ත ඒ කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක තාම එයාට කන්ටිනියස්ලි ඩිලිවර් කරනවා කස්ටමර්ට. ඒකට කස්ටමර් ගන්නවා. ඕක අද තියෙනවා ඇන්කර් බ්‍රෑන්ඩ් එක හොඳයි අද හෙට හොඳ නැහැ. ප්‍රොඩක්ට් එක අද හොඳයි හෙට හොඳ නැහැ. එහෙම වුණොත් අවුට්. කවුරු හරි අඩු මිලට විකුණනවා. අද අඩුයි හෙට කම්පිටිටර්ස්ලට වඩා වැඩි. එතකොට ඒ කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක සස්ටේනබල් නැහැ. දීර්ඝකාලීනව යන්නේ නැහැ, පවතින්නේ නැහැ. ඒකට අලෙවි කරන සැලසුම් කරන එක අරමුණ තමයි දීර්ඝකාලීන තරඟකාරී වාසියක් තමුන්ගේ ඉලක්කගත වෙළඳපොළ වෙත ලබා දීමට අවශ්‍ය ක්‍රමවේදයක් සැකසීම. කොහොමද ඒක කරන්නේ කියලා අපි පස්සේ කතා කරමු. අරමුණ මේක තමයි කියන එක ඔළුවට තියාගන්න ඕනේ. right? මේක තමයි අරමුණ. මාකටිං ප්ලෑනින් කියන්නේ මොකක්ද එතකොට? අපි කතා කරේ මාකටිං ප්ලෑනින් ඔබ්ජෙක්ටිව් එකනේ අරමුණ. ඇයි මාකටිං ප්ලෑනින් කරන්නේ ආයතනය? දැන් මේ අපි කතා කරන්නේ what is marketing planning process එක. මොකද්ද මේ මාකටිං ප්ලෑනින් කියන්නේ? Marketing planning is simply a logical sequences and a series of activities leading the setting of marketing objectives and the formulations of plan to achieve them. McDonald's, right? මොකද්ද මේ කියන්නේ? මේක ලොකු වචන තිබුණාට බය වෙන්න එපා. මේක කෑලි වලට කඩා ගන්න ඕනේ. අලියා කන්න ඕන නම් කියනවනේ. අලියා කන්න ඕන නම් සේල්ස් කට්ටියම දන්නවා. අලියා කන්න බෑනේ. කෑලි වලට කඩලා කන්න ඕනේ. අපිටත් එහෙම කාලයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඔය ඇෆ්‍රිකන් කන්ට්‍රීස් වල කාලයක් මිනිසුන්ට කන්න නැතුව අලි මරලා අලින්ගේ මස් වේලලා තියාගෙන කාපු කාලයක් තිබුණා. අපිට ඒ වගේ සමා වෙන්න වෙනත් ආගමිකයෝ ඉන්නවනේ මගේ නිකන් හිතට එන දේ. බුදු කෙනෙක් තුන්වරක් වැඩි රටකට එසේ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. බුදුන්ගේ පහස තුන්වරක් ලැබිච්ච රටකට එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා. නමුත් යන්නේ නම් ඒ දිහාවට තමයි කියන එක තමයි පේන්නේ. ඒ නිසා කොහේ හරි තැනක වෙනස් වුන් නැත්තම් කවුද දන්නේ ඇෆ්‍රිකාවේ මොන රටේද අලි මස් කෑවේ කියලා? මිනිසුන්ට කන්න නැතුව. ඔය ඉස්සර ඉතියෝපියා නයිජීරියා වගේ රටවල් වල අලි මස් කාලා තියෙනවා. මිනිසුන්ට කන්න දේවල් නැති නිසා අලියාව මරලා අලියාගේ මස් අරගෙන බේලලා අර අපේ ඉස්සර මිනිස්සු කෑව කියන්නේ දඩයන් යුගයේදී මුව මස් වේලලා එහෙම තියාගෙන ඒ වගේ කෑවලු. ඉතින් සමහර වෙලාවට අපි එච්චර අවාසනාවන්ත නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. Okay. Marketing planning is a simply logical sequences. Marketing planning කියන්නේ marketing planning is a simply logical sequences කියන්නේ marketing planning කියලා කියන්නේ යම්කිසි තර්කානුකූල
කූල ක්‍රමයකට ගොඩනැගිච්ච ක්‍රමවේදයක්ලු. ඒකයි කියන්නේ simply a logical sequence. මේක නිකන් හිත මතයට කරන්න බෑ. මට ඕන නිසා මේ පියවර මෙතනින් ගන්නවා, ඒක මෙතනින් කරනවා, මේ ක්‍රමයට මම කැමති නෑ. ඒ නිසා මම මේ ක්‍රමේ කරනවා. එහෙම කරන්න බෑ. logical sequences තර්කයකට අනුව ගොඩනැගිනු යම් කිසි සීක්වන්ස් එකක් එක දිගට සිද්ධ වෙන ක්‍රියාවලියක් මම පෙන්නුවා. process එකක් කියලා කිව්වේ ඉතින් නොකැඩී සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒකේ තියෙනවා යම් කිසි ක්‍රියාවලියක් තුළ ක්‍රියාකාරකම් තියෙනවා වෙන වෙන ක්‍රියාකාරකම් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට simply a logical sequences and series of activities. හරිද? එතකොට තර්කානුකූල ක්‍රමයකට හැදිච්ච ක්‍රමවේදයක්. activities leading the ඒක මොකක්ද මේ activities ටික අරගෙන කරන්නේ? lead කරනවා. ඒ කියන්නේ ඉදිරියට ගෙනියන මොකක් කරන්නද? setting a marketing objective. අර තර්කානුකූල ක්‍රමයකට අපි යම්කිසි ක්‍රියාවලියන් ටිකක් කරලා ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අලවිකරණයේ අරමුණු ආයතනයේ අලවිකරණයට අදාළ අරමුණු මොනවද? ආයතනයේ අරමුණු වෙනම තියෙනවා. ඒවද කතා කරනවා. ආයතනයේ අරමුණු ඉෂ්ට කරගන්නත් මාකටිං ඔබ්ජෙක්ටිව් උදව් වෙන්න ඕනේ. ඒකට මාකටිං ඔබ්ජෙක්ටිව් අලවිකරණ අරමුණ මොකක්ද? අලවිකරණ අරමුණ මොකක්ද? and formulation of plan to achieve them. අරමුණක් තිබුණාට වැඩක් නැහැනේ. ඒ අරමුණට යන ක්‍රමවේදයක්වත් හදන්න බෑ. රට ගෙනියනවා මෙතෙන්ට. කටින් එන වචන ඕන තරම් 100ක් 200ක් 500ක් 300ක් කියන්න පුළුවන්. හැබැයි ඒකට ක්‍රමවේදයක් තියෙනවා. අපිට හිතන හීන ඔක්කොම වචන වලට දැම්මට ඒවා ක්‍රියාත්මක කරන්න බෑනේ. පුළුවන් යම්කිසි ක්‍රියාවලියකට. එතකොට මාකටිං ප්ලෑනින් එකේ කතාව තමයි ඒක logical sequences of activity එකක්. ඒ කියන්නේ යම්කිසි තර්කානුකූල ක්‍රමයකට හැදිච්ච යම්කිසි ක්‍රියාකාරකම් ටිකක් ඒකෙන් කරන්නේ අලෙවිකරණ අරමුණ මොකද්ද කියලා හඳුනගෙන ඒ අලෙවිකරණ අරමුණට යා යුතු හොඳම ක්‍රමවේදය මොකද්ද? right මොකද්ද ඒකට යා හැකි හොඳම සැලසුම කියන එක තීරණය කිරීමේ මුළු ක්‍රියාවලිය අපි කියනවා මාකටිං ප්ලෑනින් process එකක් කියලා. හරි? එතකොට මම ආයි පොඩ්ඩක් ආපස්සට එන්න. මාකටිං ප්ලෑනින් අපි පටන් ගත්තා කෝඩ් එකෙන් ප්ලෑනින් කියන්නේ ජෙනරල් ප්ලෑනින් කියන්නේ පොදුවේ ඕන ප්ලෑනින් එකක් ගැන අපි මේ සරල අදහසක් ගත්තා. ඊට පස්සේ ඇයි මාකටිං ප්ලෑනින් කරන්නේ ආයතනයක් කියන අදහස ගත්තා. දැන් අපි මාකටිං ප්ලෑනින් process එක මොකද්ද මේ මාකටිං ප්ලෑනින් කියලා කරන්නේ කියන කතාව කතා කරේ. ඕකේ. මොනවද හිතෙන්නේ? Hello. Hello. Clear there? Clear there? Oh, sir. Hello. කටේ මාව එනවද? hello කතා කරන්නකෝ. ඔව් සර්. right okay හරි. අනිත් අය කොහමද? එනද? clearද? කියපු කතාව clear? right okay හරි. චතුර ඇවිල්ලා ඉන්නවනේ. හරි. okay right. එහෙනම් අපි ඉස්සරහට යමු. හරිද? importance of marketing planning දැන් කතා කරන්නේ වැදගත් ඇයි? ඉස්සෙල්ලාම කතා කරේ අරමුණ මොකද්ද? මාකටිං ප්ලෑනින් වල අරමුණ මොකද්ද? right? ඊට පස්සේ කතා කරේ මාකටිං ප්ලෑනින් කියන්නේ මොකක්ද? මේ ක්‍රියාවලිය මොකක්ද? දැන් කතා කරන්නේ ඇයි මේක වැදගත්? මාකටිං ප්ලෑනින් කරන එක වැදගත් වෙන්නේ කොහොමද? ආයතනයකට තමුන්ට හරි මොන හරි දෙයකදී කරන පාර්ශ්වයට මොකක්ද තියෙන වැදගත්? Planning focus on future directions, value and sense of purpose in which basic objective tell the direction of growth. මේකෙන් කියන්නේ සරලව ප්ලෑනින් කරන එක වැදගත්. මොකද ප්ලෑනින් කරනකොට අපි අනාගතය දකිනවා, අනාගතය ගැන හිතනවා, අනාගතය ගැන කතා කරනවා. දැන් අපිට ලබන අවුරුද්දට ප්ලෑනින් එකක් ඕන. ඔයගොල්ලන් සාමාන්‍යයෙන් ඕගනයිසේෂන් එකක් අවුරුද්ද සැප්තැම්බර් ඔක්තෝබර් උපරිම වෙනකොට next year planning එකට ලෑස්ති වෙන්න ඕනේ. හදන්න ඕනේ. ඒක ජනවාරි වලට ගිහිල්ලා හදලා හරියන්නේ නැහැ. මොකද ජනවාරි වෙනකොට ඉම්ප්ලිමන්ට් කරලා ක්‍රියාත්මක කරන්න තියෙන්නේ නැහැ. right? ජනවාරි වෙන්න හිටියාම ජනවාරි planning එතකොට ඒක ක්‍රියාත්මක මාර්තු පළවෙනි ක්වාටර් එක ගිහිල්ලා ඉවරයි. හරිනම් ඕගනයිසේෂන් එකක් සැප්තැම්බර් වෙනකොට උපරිම ඔක්තෝබර් වෙනකොට ප්ලෑනින් එක හදනවා 2022ට.
එතකොට මොකද වෙන්නේ 2021 සැප්තැම්බර් ඔක්තෝබර් වලදී අපි 2022 දකින්නවා මනසින් මෙහෙම වෙයි මට තප්පරයක් දෙන්න නොදන්න නම්බරයක් කෝල් එකක් කරන බලමු right එතකොට මොකද වෙන්නේ අපි 2021 අවසානයේදී ලබන අවුරුද්ද දකින්නවා මනසින් දකින්නවා හිතනවා කතා කරනවා ඒ ගැන future direction එක ගැන right එතකොට අපිට අනාගතය ගැන යම්කිසි වර්තමානයේදී අනාගතය ගැන යම්කිසි අදහසක් ගන්න හැකියාවක් එනවා ඒක අපිට උදව්වක් වෙනවා අපිව මොන විදියටද ලබන අවුරුද්දට ලෑස්ති වෙන්න ඕනේ මොනවද අපිට ඕන කරන skills මොනවද අපිට ඕන කරන attitudes මොනවද අපිට ඕන කරන resources මොනවා වෙයිද අනාගතයේදී තරඟකාරීත්වය මොන වගේ වෙයිද මොන වගේ වෙයිද දේශපාලන පරිසරය දැන් අද කිව්වා වාහන ගෙන්නන්න දෙන්නේ නැහැ කියලා. ඒකට කාසෙල් කට්ටිය මොකද වෙන්නේ? එහෙමනම් ඒ වගේ අපිට අනාගතය ගැන දකින්න හම්බ වෙනවා. Planning helps to identify potential market opportunities and threats. අපි අද කතා කරනවා. හරිද? අපි අනාගතය අද සැලසුම් කරනකොට අද හිතනකොට අනාගතය ගැන අපි දකිනවා ලබන අවුරුද්දේ මාර්තු වෙද්දී රටේ මෙන්න මේ වගේ තත්ත්වයන් වෙයි මේ වගේ ආර්ථික තත්ත්වයන් වෙයි මේ වගේ ටුවරිස්ලා එයි මේ වගේ වෙන්න පුළුවන්. එතකොට මේක ඔපචුනිටි එකක්ද ත්‍රෙට් එකක්ද අපිට කියන එක ගැන අවස්ථාවක් වේද අපිට තර්ජනයක් වේද කියන එක අද යම්කිසි අනුමානයක් අපිට ගන්න උදව්වක් වෙනවා. Planning offers the standards of performance for a comparison and evaluation of actual performance. ඒ කියන්නේ planning අපි කරනකොට අපි කතා කරනවාද planning කරනකොට අපි තියනවා ජනවාරි වල ඉඳලා දෙසැම්බර් වෙනකොට අපි planning එකක් හදුවා අපි තියනවා ජනවාරි මාසේ මොකක්ද අපේ performance වෙන්න ඕනේ මොකක්ද අපේ growth එක මොකක්ද අපේ profitability පෙබ්‍රුවාරි මොකක්ද මාර්ච් මොනවද මාර්ච් වලදී first quarter එකේ මොකක්ද අපේ performance growth එක මොකක්ද අපේ profitability එක මොකක් වෙන්න ඕනද ඒකේ growth එක මොකක් වෙන්න ඕනද මේ අපි standards තියෙනවා මොනවද අපිට achieve වෙන්න ඕනේ අනාගතේ කියන standard එක තියෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ අපි ජනවාරි වල ඉම්ප්ලිමන්ට් කරලා ජනවාරි ඉවර කරලා අපි කම්පෙයාර් කරලා බලනවා අපි ජනවාරි වලට තිබ්බ ටාගට් එක ඇචීව් වෙච්ච එකයි ඒ දීපු growth එකයි ඒ තිබුණු profitability ආවද කියලා අපි බලනවා. එතකොට අපිට ස්ටෑන්ඩඩ්ස් අපි සෙට් කරනවා performance වලදී. නැත්තම් ඔහේ ජනවාරි පටන් අරන් ප්ලෑනින් නැත්තම් ඔහේ යනවා මොනවා හරි ජනවාරි අග කරනවා right අපි කරලා තියෙන්නේ කියන නමුත් අපිට කම්පැරිසන් එකක් කරලා බලන්න බෑ අපි යන්න ඕන ඩිරෙක්ෂන් එකට යනවද නැද්ද කියලා. ප්ලෑනින් තිබුණොත් විතරයි කම්පැරිසන් එකක් කරන්න පුළුවන්. ඒ නිසා අපි අපේ ජීවිතේත් ඒකයි කියන්නේ ප්ලෑනින් තියන්න ඕනේ. අපි තියන්න ඕනේ ලබන අවුරුද්දේ මම මෙතන ඉන්නවා. එතකොට ලබන අවුරුද්ද ඉවරනාට පස්සේ දන්නවා මම එතෙන්ට ගිහිල්ලා නැහැ. එහෙනම් අඩුවක් තියෙනවා. එහෙනම් ඊළඟ අවුරුද්දේ ප්ලෑනින් එකේදී අඩුව ප්ලෑන් ગેප් එක අඩු කරන්න මම මොනවද කරන්න ඕන? මොකද එන්න අපේ ජීවිතේ ජීවත් වෙන පැය ගාන අඩු වෙනවා. ජීවත් වෙන පැය ගාන අඩු වෙනවා. අපි අවුරුදු අපි හිතමු දැන් උදාහරණයකට 40ක 35ක විතර කෙනෙක් තව අවුරුදු 25යි. අවුරුදු 10කට අපි ජීවත් වෙන්නේ පැය 3650යි. sorry මේ දවස් 3650යි. right දවස් 7000 ගානක් අවුරුදු 20කටම ජීවත් වෙන්නේ. දවස් 7000 ගාන ලොකු ගානක් නෑ. මේ එකකින් තමයි ගෙවිලා යන්නේ. 30 තව 5ක් එකතු කරත් ඔකට 1700 7000 ගානයි 7500 1800 කියන්නේ 8300 9300. දවස් 9300ක් තමයි ගෙවිලා යන්නේ. තව අවුරුදු 25ක් ජීවත් වුණොත් 35 ඉන්න කෙනෙක්. 60 තමයි ඇති. ඔය දත් හැලුණාට පස්සේ ජීවත් වෙලා අඬලා අනිත් මිනිසුන්ටත් වදයක් වෙලා අපිටත් වැඩක් නැතුව ජීවත් වෙනවට වැඩිය හොඳයි. ඒ 60ක් හොඳට ජීවත් වෙලා ලෝකෙටයි අපිටයි මට නම් හොඳටම ඇති. 60ක් හොඳටම ඇති. ලෙඩෙක් දුකෙක් නැතුව අපේ වාසාවෙන් ලෙඩෙක් දුකෙක් වෙන්නේ නැතුව කාටවත් වදයක් වෙන්නේ නැතුව 60ක් ජීවත් වුණොත් ඇති මට සමාජයට දෙයක් කරලා මගේ දෙමව්පියන්ටත් ගෞරවයක් හදලා දීලා මාව බිහි කරාට මම සැටිස්ෆැක්ෂන් එකක් කරන් ජීවත් වෙන 60න් පස්සේ දතුත් නැහැ එක එක අල්ලගෙන මිනිසුන්ටත් කරදරයක් එහෙම ජීවත් වෙනවට වැඩිය. එතකොට තියෙන්නේ පොඩි කාලයක් එහෙම වුණොත් එහෙම. කවුරු හරි එහෙම 35 ඒ රේන්ජ් එකේ හරි ඉන්නවනම් තව පොඩි කාලයක් අපිට තියෙන්නේ. right. Planning provides a unique decision making framework and facility to coordinate of efforts. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ planning කරනකොට අපි තියනවා මෙන්න මේ අපිට මේ achievement එක ඕනේ ජනවාරි මාර්තු වෙද්දී first quarter එකේ අපි මේ growth එක ඕනේ අපිට මේ market share එක ඕනේ කියලා අපි මේ අවුරුද්දේ plan කරනවා. හරිද?
ඒතර ප්ලෑන් කරාට මාර්ච් අග වෙනකොට අපි මේ ප්ලෑන් කරපු මාකට් ෂෙයාර් එකට ගිහිල්ලා නැත්තම් අපි අද කතා කරනවා. ඕකලන්ගේ ආයතන ඒක ඒ ජනවාරි ඉඳලා excuse පෙබ්‍රවාරි me sir කියන්න. sir මයි මේ slides ටික පේන්නේ නැහැනේ ඉතින් මෙච්චර වෙලා කිව්වේ නැත්තේ හත් වෙලානේ. කවුරුත් කිව්වේ නැත්තේ මටයි. හැන්ඩ් එක රයිස් කරා සර් මේ බැලුවේ නෑ සර් මට කියන්න උවමනාවක් තියෙනවා සර් පාඩමේ හින්දා කිව්වේ නැත්තේ අයියෝ සමා වෙන්න. ඒක එකක්වත් දැක්කේ නැද්ද මෙච්චර වෙලා? නෑ සර් මුල් සයිඩ් එක විතරයි දුන්නේ බලාමයක් නේ. හරි. මම දැන් පේනවද? දැනුත් මුල් සයිඩ් එක පේනවා සර් හරි මුල් සයිඩ් එක දැම්මේ. දැන් දෙවෙනි එකට මාරුණාද? අපිටත් කැඩි කැඩි ඇහෙන්නේ සර් ඉන්න දැන් හොයාගන්න. කැඩි කැඩි එන්නේ. ඔව් සර්. පොඩ්ඩක් ඉන්න. දැන් හරිද? හරි සර් හරි දැන් ස්ලයිඩ් එක පේනවද? දැන් පේනවා සර්. ක්ලියර් වෙනවද? ඇහෙනවා සර්. හරි ඕකේ. sorry. දැන් තුන්වෙනි ස්ලයිඩ් එක පේනවද? marketing planning and controlling. ඔව් සර් වෙනවා දැන් හරි. පේනවා මේක තමයි පෙන්නුවේ මේක තමයි කතා කරේ marketing objective එක. ඇයි marketing planning objective එක? ඇයි marketing planning කරන්නේ ඇයි කියලා කතා කරේ තරඟකාරී වාසියක් දීර්ඝකාලීන තරඟකාරී වාසියක් හදන්න තමයි අපි planning කරන්නේ marketing planning එක කරන්නේ. තප්පරයක් දෙන්න මට. right මේක තමයි marketing planning objective. ඇයි අපි marketing planning එකක් කරන්න කියලා තේරුම් කරලා දුන්නේ මේ slide එක තියාගෙන. හරිද? ඒකේ තමයි අපි sustainable competitive advantage. තරඟකාරී දීර්ඝකාලීන තරඟකාරී වාසියක් එක දිගට. මම ඒකට තමයි පැහැදිලි කරේ ලක්ස් ස්ප්‍රේ නෙස්ප්‍රේ වල ඒ වගේ අපි කොයි වැලියු එකේද ඉන්නේ ඒ අනුව අපි වාසියක් දෙන්න ඕනේ. ඒක දීර්ඝකාලීන වෙන්න ඕනේ. ඒතකොට අරමුණ එතන කියලා කිව්වා. marketing planning කියන්නේ මොකක්ද කියලා තේරුම් කරලා දුන්නා. right? ඒ මේ slide එක තියාගෙන. Marketing planning is a simply a logical sequences and a series of activities leading the setting of marketing objective and the formulations of the plan to achieve them. මේක තමයි කඩලා කැලි වලට කඩලා තේරුම් කරලා දුන්නේ. Marketing planning කියලා කියන්නේ simply a logical ඒක logical sequences activities. ඒක තර්කානුකූල ක්‍රමයකට යන ක්‍රියාවලියක්. අපිට ඕන විදිහට වෙනස් කරන්න බෑ කියලා එකයි කිව්වේ. එහෙම ඇයි තර්කානුකූල ක්‍රමයකට යම්කිසි ක්‍රියාවලියක් කරන්නේ මොකටද? ඒක හරහා අපි අලෙවි කරන අරමුණු මොනවද? ආයතනයක් අලෙවිකරණය හරහා එකතු කරන්න යන අරමුණු මොනවද? ආයතනයට ළඟා කරගන්න යන අරමුණු මොනවද? සහ ඒ අරමුණු ළඟා කරගන්න මොන ක්‍රමයකටද මොනද අපි කළ යුත්තේ සැලසුම් කරන්න මොනවද අපේ ස්ටෙප්ස් කියන දේවල් ටික අපි කතා කරන ක්‍රමවේදයට අපි marketing planning process එක කියලා කතා කරන්නේ මේක තියාගෙන. ඊට පස්සේ දැන් තමයි මේ ටික කතා කරන්නේ ඇයි important ඇයි වාසි marketing planning එකක් කරනවා කියන එක. හරි නේද? ක්ලියර් නේ? Yes sir. හරි okay. right? එතකොට මම මේක ගැන කිව්වා planning focus on future direction. ඒක පැහැදිලි කරා. Planning helps to identify potential market for opportunities and threats කියන එක පැහැදිලි කරා. Planning offers the standard of performance කියලා දැන් කතා කරගෙන යන්නේ. ඇයි ඒක අපි කිව්වා ජනවාරි පෙබ්‍රවාරි අපි ටාගට් තිබ්බා. ටාගට් අපි achieve කරනවද නැද්ද කියලා අපි බලන්නේ මේ අවුරුද්දේ තිබ්බ ස්ටෑන්ඩඩ් එක. ජනවාරි වලට මොකද්ද growth එක, ජනවාරි profitability එක මොකද්ද, market share එක මොකද්ද කියන දේවල් ටික අපි බලනවා. planning කරපු නිසා තමයි එහෙම බලන්නේ. planning නැතුව හේ ගියානම් මොනවා හරි achieve කරනවා එක්කෝ ඇති කියනවා මදි කියනවා. නමුත් අපිට compare කරලා බලන්න දෙයක් නැහැ. Planning provides a unique decision making framework and facility to coordination of efforts. hey unique decision making opportunity එකක් දෙනවා. අයියේ අපි ලබන අවුරුද්දේ first quarter එකට අපිට ඕනේ market share එක 108ක්. අපි නිකන් කතාවට 110ක්. අපිට profitability එක මෙච්චරක් ඕනේ, growth එක මෙච්චරක් ඕනේ, achievement එක revenue එක මෙච්චරක් ඕනේ කියලා අපි දැන් මේ අවුරුද්දේ plan කරලා දැන් ඕනේ ජනවාරි පෙබ්‍රවාරි අපි දුවලා අපේ භාෂාවෙන් දුවලා අපි ඉවර කළා first quarter evaluation එක එනවා. ඉතින් first quarter evaluation එකේදී මොකද වෙන්නේ? first quarter evaluation එකේදී අපි බලපු තැනට දිහාවට ගිහිල්ලා නැහැ. අපි බලාපොරොත්තු වෙච්ච growth එක නැහැ. අපි බලාපොරොත්තු වෙච්ච එක්ක growth එක තියෙනවා profitability එක නැහැ. එක්ක growth එක profitability එක තියෙනවා growth එක නැහැ. මොන හරි කොහේ හරි ප්‍රශ්න තියෙනවා නම් මොකද කරන්නේ? අපි අර standards එක comparison කරලා බැලුවම gaps තියෙනවා.
එහෙනම් අපි එකතු වෙලා මොකද කියන්නේ? ඒ නිසා තමයි ඔයගලන්ට කියන්නේ සමහර කම්පැනිස් ගිය මාස 3 ඔයගලන් වැඩ කරේ මේ විදිහට. ඔයගලන් කස්ටමර්ස් අපි දුන්නේ ඔයගලන්ට දවසට කස්ටමර්ස් අලුත් කස්ටමර්ස් 5 දෙනෙක් බලන්න කියලා. හැබැයි අපි මේ කාර්තුවේ ඔයගලන්ට කියනවා ඔයගලන් ඒක 8කට වැඩි කරන්න. අපි කියනවා මොනවාද මේ පඩිත් අඩුයි පඩිත් වැඩි කරලා නැහැ මුකුත් නැතුව එදා පඩියට එදා පෙට්‍රල් එකට කොහොමද කරන්නේ? right? එකපාරට ඒව හම්බෙන්නේ නැහැ. මොකද ඇයි අපි කම්පැනියක් විදිහට අර growth එකට ගිහිල්ලා නැහැ. පළවෙනි ක්වාටර් එකේදී. එහෙනම් growth එකට යන්න ඕන කරන unique decision අපි ගන්න වෙනවා. ඇයි? පස් දෙනා ගිහිල්ලා තමයි ඔය growth එකට ගියේ. එහෙමනම් growth එක වැඩි කරන්න ඕන නම් අලුතෙන් එන කස්ටමර්ස් ප්‍රමාණය සහ ඉන්න කස්ටමර්ස්ගේ රෙවෙනියු එක වැඩි කරන්න ඕනේ. ඉන්න කස්ටමර්ස්ගේ රෙවෙනියු එක උපරිම අරන් කියලා හිතෙනවා නම් එහෙනම් අලුතෙන්ම තමයි කස්ටමර් බේස් එකක් ගේන්න ඕනේ. ඇතුළට. ඒකට එහෙමනම් ඔයාගේ යම් ප්‍රමාණයකට විසිට්ස් වැඩි කරන්න ඕනේ. අපි ඒක ප්ලෑනින් ප්‍රොසෙස් එකේ දිගට කතා කරනවා. මම මේ ඉම්පෝටන්ස් එක කතා කරන්න පුංචි එක්සැම්පල්ස් එක දෙන්නම්. හරි? Planning enables the organization to tune in business with the environment and establish a profitable relationship with the environment. ඇයි ඒ? planning කරනකොට අද plan සැප්තැම්බර් අවුරුද්දේ මාස planning කරනකොට ලබන අවුරුද්දට අපි imagine එකක් ගන්නවා යම් කිසි මානසික ප්‍රතිරූපයක් මවා ගන්න අපේ මොනවා ගැනද මවා ගන්න ප්‍රතිරූපයක් හලෝ මොනවා ගැනද මවා ගන්න ප්‍රතිරූපයක් රූපයක් මවා ගන්න මොනවා ගැනද කට්ටිය කතා කරමුකෝ කරන්න ඕන දේවල් ගැන. ඕකේ කැලුම් වෙන මොනවාද චතුර යශෝද කතා කරන්න ඕනේ මලීෂ කතා කරන්න ඕනේ චන්දු යනුක කතා කරන්න ඕනේ පිරිමි ළමයිනුත් ගෑනු ළමයි වගේනේ අපි ඇචීව් කරන්න ඕන තැන සර්. ඕකේ වැරදුනාට කිසි ගැටලුවක් නෑ මොකද පර්ෆෙක්ට් නෑනේ මමත් ඔයගොල්ලන්ගේ කාලේ එහෙම ඕම යවට උත්තර දෙන්න දන්නේ නෑ සීරියස්ලි අපි කාලයත් එක්ක අපි ඒක එක්ස්පර්ට් වෙනකොට වෙනවා නමුත් අපි හදන්නේ අපි හිටපු තැන ඕගොල්ලන්ව තියන්නේ නෙමෙයි අපි PCM එකක් කරපු තැනට ඕගොල්ලන්ට අපි දුන්නානේ ටාස්ක් එකක් මම කියවනේ H campus එකේ ඔබ්ජෙක්ටිව් එක තමයි ඕගොල්ලන් PCM එකක් කරන්නේදී ඕගොල්ලන්ට ඩිප්ලෝමා එකක් උගන්වලා යවන එක රයිට් ඒක අපි කරලා තියෙනවා ඉතින් ඒ එක්ස්පෝෂර් එක ඕගොල්ලන්ට දෙන්න ඕන නම් ඕගොල්ලන් පෙන්වන්න ඕනේ අර අපි කිව්වේ උස පයින්නකොට මේ ගානට තිබ්බහම ඔයා පැන්නොත් තමයි ඊළඟට උස්සන්නේ මේකත් කකුලේ වට්ට වද්දනවා නම් ඔයාට අපි උස්සන්නේ නැහැ දැන් මම බලන්නේ මට පුළුවන් ද මේක උස්සන්න මගේ හයිට් එක තම මගේ තියෙන දේවල් ඕගොල්ලන්ට දාන්න පුළුවන් තැනකද ඉන්නේ කියලා දාන්න පුළුවන් නම් ඕගොල්ලන්ට වටිනවා මොකද ඕගොල්ලන්ට ඒවා වෙන තැනක ගියොත් මං හිතනවා ගන්න ටිකක් අමාරුයි හරිද මොකද අපි මේක සල්ලි හම්බ කරන දෙයක් නෙමෙයි නිසා අපි කාලේ කැප කරනකොට මේකට යන data එකට මේකට යන කාලෙට අපි මුදල් වලින් ගණනය කරලා බලන්නේ නැහැ. අර ස්ලිම් එකේ තියෙන දේවල් ටික කරන්න අපි ඔයගොල්ලන්ගේ මුදල් අය කරන්න ඕනේ. ඒක ස්ලිම් එකේ රූල් එක. නමුත් වෙන තැනක කරනකොට මේවා ෂෙයා කරන්න බෑ. මොකද එයා ලෙක්චරට සල්ලි ගෙවන්න ඕනේ. ලෙක්චර පැය ගානකට සල්ලි ගන්න. රයිට් ඒතකොට data ද අරවද මේවද ඔක්කොම බලනවා. දැන් අපි මේක මම්ම පොත කරන නිසා මම මේකේ යන ගාන ගැන හරි ලෙක්චර් අවර්ස් ගැන හරි බලන්නේ මම බලන්නේ දෙන්න පුළුවන් උපරිම දේ මොකද්ද දෙන්න තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන් මට දෙන්න ඕනේ හින්ට් එකක්. රයිට් ඕකේ. අපිට මේක ග්‍රහණය වෙලා තියෙන්නේ. ඔයා තව පොඩ්ඩක් දැම්මත් අපිට ග්‍රහණය කරගන්න පුළුවන්. දැන් මම අහනකොට උත්තර දෙන්න නැත්නම් මම හිතනවා දැන් මේ බේසික්ස් එකවත් තේරෙන්නේ නැති මිනිස්සු එක තව මොනවද කතා කරන්නේ. දැන් මම බේසික්ස් ටික කව කරලා දීලා පැත්තකට වෙලා ඒක තමයි හොඳ කියලා. ඕකේ. රයිට් යනු කවුද චතුර උත්තර දුන්නා කැලුම් උත්තර දුන්නා මම අහුව ප්‍රශ්නේ මොනවද ප්ලෑනින් කරනකොට අනාගතය ගැන හිතන්නේ මොනවද බලන්නේ මොනවා ගැනද හිතන්නේ කියලා ඇහුවේ මොනවද උත්තර ලහිරු මනිෂ ප්ලෑන් කරපු දේ මේ මාස වෙනකොට මෙච්චර ප්‍රමාණයක් ඇචීව් කරනවා කියන්නේ 50% හෝ ඒ වගේ ඇචීව්මන්ට් එක කරන්න රයිට් ඕකේ තව එක්කෙනෙක් කවුරු හරි උත්තරයක් දෙන්න ප්‍රතිලාභය සහ ඒක ඇචීව් කරගන්න ලැබෙන ප්‍රතිලාභය ඕකේ යශෝදා නෑ ඉන්නවා යශෝදා ඉන්නවනේ හොඳ කම්පැනි එකක සේල්ස් ටීම් එක මොනවද කරන්නේ ප්ලෑනින් කරද්දි යශෝදා එනවද අපිව ඇහෙනවා සර් ඕකේ කියන්න
මාකටින් ප්ලෑන් එකක් ගැන අහන්නේ. අපි මොනවද කතා කරගෙන හිටියේ? අපි හිටියේ මාකටිං ප්ලෑනින් වලදී අපි මොනවද හිතන්නේ මේ දැන් අපි ඉන්නේ මේ හතරවෙනි එකේ. හරිද? මේ ස්ලයිඩ් එක පේනව නේද? ඔව් පේනවා. හරි. Planning enables the organization to tune in business with the environment and establish a profitable relationship with the environment. Right? ඒ කියන්නේ මොකක්ද කියලා අහුවේ. ඒ කියන්නේ මොකක්ද ඒක කියන්නේ? Right, come on. Okay. අපි මේ කියන්නේ මොකද්ද? marketing planning එක අපි සැප්තැම්බර් මාසේ කරනකොට ලබන අවුරුද්දට අපි imagine කරනවා අපි මවා ගන්නවා ලබන අවුරුද්දේ මේ කාලෙදි දේශපාලන පරිසරය මෙහෙම තියෙයි. මොකද්ද මේ කියන්නේ? අපේ environment එක marketing environment එක ගැන අපි යම්කිසි අනුමානයක් forecast එකකට එනවා. ඒ කියන්නේ අනුමානයකට එනවා. අපේ ලබන අවුරුද්ද වෙද්දී අපේ දේශපාලන පරිසරය මෙහෙම තියෙයි. ආර්ථික පරිසරය මෙහෙම තියෙයි පොදුවේ මැක්‍රෝ වල. social environment එක මෙහෙම තියෙයි. legal factors මේ විදිහට තියෙයි. right? ඊළඟට අපි එනවා මයික්‍රෝ එකට. මයික්‍රෝ එකේ competitorsලා මේ වගේ ඉඳී. මේ වගේ customers වගේ behaviors වෙනස් වෙයි. right? එතකොට public මේ වගේ වෙයි. ඒ කියන factors මේ වගේ වෙයි කියලා අපි යම්කිසි අනුමානයකට එනවා. internal environment ගැනත් අපි අනුමානයකට එනවා. අපේ ආයතනේ මේ වගේ තැනක තියෙයි, මේ වගේ තැනක තියෙයි. අන්න එතන ඉඳලා අපේ planning එක අපි බලන්නේ කොයි විදිහටද මේ තියෙන factors ඒ විදිහට වෙනස් වෙලා තියෙද්දි අපේ internal environment එකේ තියෙන දේවල් වලින් මොනවද අපිට ගන්න පුළුවන් හොඳම opportunities, මොනවද අපිට එන්න පුළුවන් threats, කොහොමද threats වලට අපි සූදානම් වෙන්නේ, කොහොමද අපි opportunities තරඟකාරීත්වයට ඉස්සෙල්ලා ග්‍රහණය කරගන්නේ කියන අවස්ථාව අපිට වර්තමානයේදී මවා ගන්න පුළුවන් වෙනවා අනාගතේ එන්න. companies තුනක් තියෙනවා. industry එකේ දෙකක් planning කරන්නේ නැත්නම් එකක් planning කරනවා නම් planning කරන කෙනාටද වාසි, නොකරන කෙනාටද වාසි? planning කරන කෙනා නේද? අනිවාර්යෙන්. ඇයි එයා අර මවාගත්ත පින්තූරේ අවබෝධයක් ඇතුව එතන යන්නේ. එයා දන්නවා මාර්තු පෙබරවාරි වෙද්දි මාකට් එක මේ විදිහට වෙනස් වෙනවා. මේ environment මේ විදිහට වෙනස් වෙනකොට මට එන්නේ opportunities. එහෙනම් මම අනිත් දෙන්නට ඉස්සෙල්ලා ගන්න මොනවද proactive වෙන්න ඕන. නැත්තම් දන්නවා මට එනවා මේ මාස දෙකේ threats. මම කොයි විදිහටද ඒකට සූදානම්. අපි බරට ඒක කතා කරනවා පල්ලෑරි. දැන් මේ importance ටික කතා කරන්න මම පැහැදිලි කරේ. Okay. දැන් කතා කරපු ටිකේ මොනවද තියෙන්නේ? අපැහැදිලි. මේක හොඳ ඉන්ටරැක්ටිව් සෙෂන් එකක් වෙන්න ඕන විශේෂයෙන් මේ සබ්ජෙක්ට් එක. මොකද ගොඩක් සබ්ජෙක්ට්ස් එකෙන් කරලාත් නේ තියෙන්නේ. ඒක නිසා. ඕකේ. මොනවද? මේ දැන් කතා කරපු ටිකේ මොනවද තියෙන ගැටලු? ප්ලෑනින් එකක් කරනකොට ඒක සාධාරණ විදියට තියෙන්න ඕනේ නැත්නම් ඕනවට වැඩිය ප්ලෑනින් වෙලා තිබ්බොත් අපිට ඒක දෙනකොටම හිතා ගන්න බැරි වෙනවනේ මේක කරන්න බෑ කියන දේ ඔලුවට එනවනේ. කැලුම් කියන කතාව තියෙනවා අපි ඒක තැනකදී එනවා. ප්ලෑනිං වල තියෙන්න ඕනේ කැරක්ටරිස්ටික්. ඒ කියන්නේ හොඳ ප්ලෑනිං එකක් නම් තියෙන්න ඕනේ කැරක්ටරිස්ටික් එකක්. right? අපි ඕකට කියනවා මේ ඔබ්ජෙක්ටිව් සෙට් කරනකොට අරමුණක් සෙට් කරනකොට ඒක මම එතනට තියරි වලදී කතා කරනවා අහන නිසා ඕනම ප්ලෑන් එකක් හොඳද කියලා බලන්නේ අපි ඒක ස්මාර්ට් ක්‍රයිටීරියා එකක තියනවාද කියලා බලනවා. ස්මාර්ට් SMART කියලා. ස්පෙસિෆික්ද S එක, M එක measurebleද, ඒක achievableද නෙමෙයි එතනදී ඔයා කියන විදිහට අපිට කියන්නේ aspirationalද. aspirational කියන්නේ ප්ලෑන් එකක් දුන්නාම දුන්න ගමන් මේ මිනිස්සු දැක්කහම අප්පටු සිරි මේ මාව නැති කරන්න හදලා තියෙන්නේ, මුම් මාව රස්සාවෙන් එලවන්න මේ ප්ලෑන් එක හදලා තියෙන්නේ, මේවා කොහෙද බං කරන්නේ? ඉන්ඩස්ට්‍රි එක 105කට යද්දි අපි 120කට යන්න කියනවා growth එක. right? මේක මේ මට ගහන්න හදපු එකක් වගේ දැනෙන්නේ නැතුව මේක කරන්න පුළුවන්, මේක කරන්න ඕනේ, මේක achievable. right? ස්ට්‍රෙච් එකක් තමයි නිකන් අර බොහොම ලස්සනට නෙලා ගන්න අතින් රෝසමල් වගේ දෙන්නේ නැහැ ප්ලෑනින් කම්පැනි වල. හරිද? අත්තට නිකන් අත්ත ගාව තියෙන රෝසමල ටිකක් දුරට ගිහිල්ලා අතේ පොඩ්ඩක් කටු ඇනිලා නෙලා ගන්න තමයි හදන්නේ. හැබැයි ඒක නෙලා ගන්න ගියාට පස්සේ ප්‍රපාතයකින් වැටෙන තරම් කියලා හිතනවා නම් එතකොටම අපි අතාරිනවා. ඒක තමයි ඇස්පිරේෂන්. අපි ඒක තියරි එකේදී මම පැහැදිලි කරන්නම්. හරි සර්. right. okay. වෙන මොනවාද? කට්ටිය මේක හොඳට ඔළුවට ගන්න. right? මේක හොඳ පාඩමක්. ඕකලන් කවුරු හරි කෙනෙක් බිස්නස් එකක් කරනවා නම් තමුන්ගේ මාකටිං ප්ලෑනින් එකක් හදාගන්න. මේ හදලා ඒක ගයිඩ්ලයින් එක රෝඩ් මැප් එකක් විදියට තියාගන්න. තියාගෙන ඒකත් එක්ක මෙෂර් කරගෙන යන්න. ඒ නිසා මේක ඇඟෙක් තියෙනවා ගොඩක් අයගේ මම විශ්වාස කරනවා මෙතන ඉන්නවා ගොඩක් එක්ස්පීරියන්ස් කට්ටිය. නමුත් තියරිටිකලි ඉගෙනගෙන නැති වුණාම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒක කරන්න ඕන වෙලාවේ විදිහට නෙමෙයි. එතකොට උත්තරේ ලැබෙන්නේ වෙන විදිහකට. බෙහෙත් දීලා
පැය 6න් 8න් 8ට බොන්න කියලා ඉතින් අපිට මතක් වෙලා පැය 12න් විතර බීලා දොස්තරට පැනලා වැඩක් නැහැ නේ. වැඩක් නැහැ. ඒ වගේ තමයි. හරි. ඕකේ එහෙනම් මම ඉස්සරහට යනවා. ස්ලයිඩ් එක පේනවද? පේනවා සර්. හරි. ඕකේ. right. එතකොට අපි කතා කරා අපි දැනට කතා කරන්නේ එන්නේ ප්ලෑනින් කියන්නේ මොකද්ද පොදුවේ ඊට පස්සේ ප්ලෑනින් වල වැදගත්කම ප්ලෑනින් වල ඔබ්ජෙක්ටිව් අරමුණ ප්ලෑනින් කියන්නේ මොකද්ද ප්ලෑනින් වල වැදගත්කම ඊට පස්සේ දැන් මේ කතා කරන්නේ අපි මේ පාඩමේ පුරා කතා කරන්නේ මාකටිං ප්ලෑනින් හැබැයි මාකටිං ප්ලෑනින් වලට එන්න ඉස්සෙල්ලා අපිට කෝපරේට් ප්ලෑනින් ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා කියනවා කෝපරේට් ප්ලෑනින් ගැන කෝපරේට් ප්ලෑනින් කියන්නේ මොකද්ද කෝපරේට් ප්ලෑනින් කියන්නේ මොකද්ද අදහසක් තියෙන කෙනෙක් corporate planning කියන්නේ මොකක්ද අදහසක් තියෙන කෙනෙක් කියන්න අනිත් කම්පැනි වල ප්ලෑන් තරංකාරීත්වයන්ගේ okay right වෙන මොනවද අදහස් ලහිරු මලීෂා ලහිරු අද කතාව අඩුයි okay ආයතනික සැලැස්ම මට පොඩ ඇහෙනවා මදි ලහිරු ආයතනික සැලැස්ම right okay right ලහිරු වෙන මොනවද අදහස් වෙන මොනවද මලීෂා කතා නැහැ company planning sir okay right මලීෂා ඇහෙනවද අපිට අපිව එහෙනම් සර් හරි ඕකේ පොඩ කතා කරන්න ඕනේ සාමාන්‍යව උත්තර දෙනවා වෙනදට මොකද අදහසක් තියෙනවද right okay කමන්නේ හරි මොකද මේ corporate planning right slide එක පේනවනේ පේනවා සර් හරි okay corporate planning කියන්නේ උගලන් කිව්වා එක එක්කෙනා යම් තාක් දුරට ළඟට ආවා සමහර උත්තර right corporate planning කියලා කියන්නේ යම්කිසි ආයතනයක් ගත්තාම මේ ආයතනයක් ගත්තාම අපිට ආයතනය තුල තියෙන different departments තියෙනවා right අපි පොඩ්ඩ සාමාන්‍ය දන්න දේවල් තමයි finance human resource HR operation training and development right sales and marketing අනිවාර්යයෙන්ම sales and විකුණුම් තියෙන්නේ මේ මොකක් හරි right ඕනම ආයතනයක sales and marketing තියෙන්න ඕනේ right sales and marketing finance HR operation training and development new product development මොන හරි difference තියෙනවා එතකොට මේ ආයතනයක් තුල ආයතනයක් කියන ව්‍යුහයක් තුල organization එකක් කියන්නේ මොකක්ද කියලා මම කියලා දුන්නා නේ මොකද organization එකක් කියන්නේ මොකද organization එකක් කියන්නේ එක අරමුණක් වෙනුවෙන් අරමුණක් වෙනින් සර් ඒ කියන්නේ ඒ සඳහා ක්‍රියාත්මක වෙන මේ group එකක් වගේ හරි okay right set of people who are driving for one objective set of people who are driving for one objective ඒ කියන්නේ පුද්ගල කණ්ඩායමක් එක අරමුණක් වෙනුවෙන් යන තැනක් තියෙනවා අපි එතනට organize ඒකට structure එකක් අනිවාර්යයෙන්ම ඕනේ නැහැ organize structure කියන්නේ ඒකේ asset එකක් right physical එකක් දැන් physical නැතු ඕන තරම් දැන් companies දුවනවානේ right virtual කියලා දුවන්නේ virtual business ඒතර එතන building එකක් නැහැනේ ඒ permanent building නැහැ ඉන්න මිනිස්සු එක එක තැන්වල ඉඳගෙන තමුන්ගේ රාජකාරිය කරනවා හැබැයි one objective set of people who are driving for one objective the organization මේවා දැනගෙන ඉන්න ඕනේ sales side පොඩ Google අරේ මේ කරලා cut and paste කරගෙන තියාගෙන word document එකක් එහෙම හදාගෙන ඉස්සරහට පොඩ ඒවා කියවන්න ඕනේ එතකොට organization එකක් වුණාම ඒ ආයතනය තුල විවිධාකාරයේ දෙපාර්තමේන්තු තියෙනවා. හරි. එතකොට corporate objective එකක් කියලා කියන්නේ මේ විවිධාකාර දෙපාර්තමේන්තු. finance එකට මේ මාස අවුරුද්දේ ආයුතු ලබන අවුරුද්දේ ආයුතු අරමුණක් දීලා තියෙනවා. කවුද? corporate plan එක ඇතුළේදී corporate plan එක කියලා කියන්නේ පොදුවේ මුළු ආයතනයක් විදියට අපි හැමදෙනාම එකතු වෙලා ආයතනය කොතනද නවතින්නේ මේ අවුරුද්දේ. මොනවද අපි achieve කරන්න ඕනේ මොනවද අපේ profitability මොනවද අපේ growth එක මොනවද අපේ market position එක මොනවද අපේ ROI return on investments right මෙන්න මේ කියන දේවල් වල එකතුව අපි පොදුවේ එකතු වෙලා මුළු ඔක්කොමල්ලා ආයතනයක් විදිහට
හදන ප්ලෑන් එකට අපි කියනවා කෝපරේට් ප්ලෑනින් කියලා. මුළු ආයතනය කොයි දිහාවටද යන්න ඕනේ කියලා ඉස්සලාම හදනවා. හැදුවට පස්සේ ඒ ආයතනය ඒ දිහාවට ගෙනියන්න මේ විවිධ දෙපාර්තමේන්තු වලින් කෙරිය යුතු කාර්යයන් ටික වෙන වෙනම ඊට පස්සේ ඩිපාර්ට්මන්ට්ස් වලට බෙදලා දෙනවා. ඕකේ ප්ලෑනින් වලදී තියෙනවා ක්‍රම දෙකක්. top to bottom, bottom up කියලා දෙකක් තියෙනවා. top to bottom කියලා කියන්නේ corporate එක හදලා corporate එකේ යන්න ඕන තැනට අදාළ කොටස් ටික එක එක departments වලින් විය යුතු දේවල් එක එක department එකට කියනවා. finance එකට දෙනවා. ඕගොල්ලන් මෙන්න මේ දේ කරන්න. ඕගොල්ලන් ROI මෙච්චර ගේන්න ඕන. ඔයාලා return on investment මෙච්චර. ඒතකොට ඒගොල්ලන් finance කට්ටිය හොයන්න ඕනේ මොනවද return on investments ගන්න අපේ තියෙන revenues එන සල්ලි දැන් ඔයගොල්ලන් company එක ගේන revenues නිකන් company account එකේ හැමදාම තියාගන්න නෑ ඒවා. සමහර තැන්වල invest කරනවා. invest කළා investment income කියලා දෙයක් ගන්න. ඒවා ගන්න ඒ companies යනවා නම් ඒවා කොහෙද දාන්නේ ඒකලම් බලන්න ඕනේ. ඒක marketing ආයත දෙනවා වෙනම target. ඔයා market growth එක හදන්න ඕනේ. market position එක හදන්න ඕනේ. sales මෙච්චර ඕනේ. ඒ department එක ඒක කරන්න ඕනේ. ඒතර operation එකට දෙනවා operation strategy එක මොකද්ද? ඔයගොල්ලන් අහලා තියෙනවද දන්නේ නැහැ. company එකේ corporate operation strategy එකක් හදන්න ඕනේ. ඒක cost leadership ද differentiation strategy ද hybrid strategy එකක්ද? right? ඒ operation strategy එක staff දැනගෙන ඉන්නවා. මම හිතනවා මේ කවුරු හරි දැන් senior management එක ළඟ ඉන්නවනම් එයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ මගේ company එකේ corporate strategy එක මොකද්ද? sorry operation strategy එක මොකද්ද? operation strategy එක. ඒක දන්නේ නැත්නම් ඒතර ප්‍රශ්නයක්. right? ඒවා පස්සේ කතා කරමු පුළුවන් වෙලාවක වුණා. හරි එතකොට එක එක departments වලට දීලා තියෙනවා ඒ ආයතනය set කරපු corporate objective එක යන තමුන්ගේ කොටස් මොනවද කියන එක දීලා තියෙනවා. ඒක කියනවා top to bottom method එක. bottom up method එකක් තියෙනවා. bottom up කියලා කියන්නේ පල්ලෙහා ටික departments වෙන වෙනම හදලා ඒකලංගේ අරමුණු හදලා ඒක මත corporate objective එකක් තියෙන තැනුත් තියෙනවා. ඕක depend වෙනවා එක එක ආයතනයේ plan එක හදන විදිහ. දැන් හුඟක් strength එකක් තියෙන corporate එකක් නම් ඒකලංගේ objective එක set කරලා පල්ලෙහාට කියනවා මේ ටික කෙරෙන්න ඕනේ මෙතෙන්ට ගෙනියන්න ඕනේ. ගොඩක් strength එකක් නැති තැනක් නම් ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ අපේ departments වල තියෙන strength එක මොනවද? ඒවැ අපිට ගන්න පුළුවන් opportunities මොනවද? ඒ අනුව අපි ආයතනය කොහෙට ගෙනියන්න පුළුවන්ද කියන එක සරලව තීරණය කරන්නත් පුළුවන්. ඒක depend වෙනවා ආයතනයෙන් ආයතනය. හරිද? ඒක corporate objective එක කියලා කියන්නේ පොදුවේ ආයතනයක් මුළු ආයතනයක් එක කෙනෙක් විදිහට තේරුම් අරගෙන ඒ ආයතනය මොන දිහාවටද ගෙනියන්නේ කියන planning එකට අපි කියනවා corporate planning එකක් කියලා. corporate planning is defined clearly corporate objective for the organization as a whole. කියන්නේ ආයතනය කොයි දිහාට මේක මේ පොඩ්ඩක් වචන දෙකක් එකටම වැදිලා තපරක් එක. ඒක කමන්නේ right මේ වචනේ duplicate වෙලා මේකේ typing එකේ කමන්නේ right right it's defined corporate objective for the organization as a whole. ඒ කියන්නේ මුළු ආයතනයේ සියලු දෙපාර්තමේන්තු ඔක්කොම එකතු කරලා එක ආයතනයක් විදිහට කොයි දිහාවටද යන්නේ කියන එක corporate objective which can then be translated down into the hierarchy of each of the business function. ඒ කිව්වේ ඒකනේ ආයතනයක් විදිහට කොහෙටද යන්න ඕනේ කියලා ආයතනේ හොයාගෙන තියලා ඊට පස්සේ මොකද කරන්නේ? පල්ලෙහාට බෙදලා දෙනවා කියනවා marketing අය මේ දේවල් කරන්න ඕනේ. finance අය මේ දේ කෙරෙන්න ඕනේ. department එක HR department එකේ මේක කෙරෙන්න ඕනේ. operation department එකේ මේක කෙරෙන්න ඕනේ කියලා දෙනවා. අර corporate objective එකට drive වෙන. අපි ඒකට කියනවා corporate objective planning කියලා. right? ඒතර corporate planning වලට යනකොට ඔයාගේ company එකකට උනත් right? ඔයාට යන්න වෙන දිහාවල් තියෙනවා. මම උගලන්ට දාන්නම් මගේ company එකක් මම form කරපු එකක් තියෙනවා අවුරුදු දෙකකට ඉස්සෙල්ලා Apexico Solution Private Limited කියලා. ඒකේ corporate planning එක මම හැදුවේ තනියම, vision හැදුවේ මම, mission හැදුවේ මම, values හදලා තියෙන්නේ මම. right? මම උගලන්ට වෙන්න ඕනේ මම උගලන්ට slides දාලා දෙර T වර්ග එහෙම ටිකක් දාලා ඇති. dehydrated products ඒකේ ඔක්කොම. එතකොට මම බැලුවේ මාව ටෙස්ට් කරලා මේ ඉගෙනගත්ත දේවල් මම අවුරුදු 6ක් 7ක් ඉගෙනගත්ත දේවල් ප්‍රායෝගිකව යොදවන්න ඕනේ මම විසින්ම. ඒ නිසා මම මේක කරා. එතකොට company එකක් corporate එකක් හදනකොට corporate planning එකක් හදනකොට ඒකට තියෙන්න ඕනේ vision එකක් ඉස්සෙල්ලා. vision එකක් කියලා කියන්නේ සරලව where the organization is heading. where the organization is heading. ඒ කියන්නේ ආයතනය දීර්ඝකාලීනව යන දිශාව මොකද්ද?
ආයතන දීර්ඝ කාලිනව යන මේ අවුරුද්දකින් දෙකකින් achieve කරන එකක් නෙමෙයි ඒක. අවුරුදු 50ක් තිබුණත් ඒක යා හැකි මඟ යන දිහාව. මගේ එකේ තියෙන්නේ developing a healthy society through promoting healthy and sustainable solutions. එහෙනම් මම මොකද්ද මගේ අරමුණ ආයතන ගෙනියන අපි healthy society එකක් ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහි කරනවා කොහොමද? by promoting healthy and sustainable solutions. ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර ක්‍රමවේදයන් හරහා ක්‍රමවේදයන් සමාජගත කරලා සෞඛ්‍ය සම්පන්න සමාජ ගොඩනගන එක තමයි මගේ. ඒක මට මේ අවුරුද්දකින් කරන්න බෑ, දෙකකින් කරන්න බෑ. ඒක තමයි මගේ දරුවෙක් එක මගේ කම්පැනි එක ගත්තත් එයාටත් ඒක ගෙනියන්න පුළුවන්. ඒක දීර්ඝයි. ඒක where organization is heading. right? එතකොට ඒක තමයි value. කවුරු හරි මට කියන්න උගලන්ගේ වැඩ කරන කම්පැනිස් වල visions කියන්න. අනිවාර්යෙන් ඕනේ. දන්නේ නැත්නම් ප්‍රශ්නයක්. ප්‍රශ්නෙත් ඇයි කියලා මම කියලා දෙන්නම්. වැඩ කරන කම්පැනි එකේ විෂන් එක කියන්න. මම කියන්නේ මගේ එකේ ඉස්සෙල්ලා to be the benchmark service provider in the industry. To be the benchmark service provider in the industry. ඒ මගේ කම්පැනි එක. මම දැනන් ඉන්න ඕනේ මගේ කම්පැනි එකේ විෂන් එක. හේතු දෙකක් ඇතුව. හා? කාගේ කම්පැනි මට කියන්න පුළුවන්. ලහිරු වැඩ කරන කම්පැනි එකේ විෂන් එක කියන්න පුළුවන්. Hello, Malaysia. Hiruni, Ashoda, Chandu, කතා කරන්න ඕනේ. අයියෝ ඉතින් කතා කරන්න ඕනේ. අඩුම ගානේ ඉන්ටර්විව් එකක්දිවත් කම්පැනි ඒ යන ඉන්ටර්විව් යන කම්පැනි එක කොහෙද යන්නේ කියලාවත් බලාගෙන යන්නේ නැද්ද? hello කියන්නේ Ashoda. union assurance එකේ vision එක to be the most sought after provider of insurance solutions. Okay, right. To be the most sought after provider of insurance solutions. Okay, right. ඒ කියන්නේ ඔතනින් අර සෝට් කියන අදහසින් මොකද්ද ඕගොල්ලන් අදහස් කරලා තියෙන්නේ? වචනේ? ඇසුද? ඇසුද? බලාපොරොත්තු වෙනවා. okay, right. Okay. ඒතකොට යුනියන් ඉන්ෂුරන්ස් එක කියන්නේ ඒගොල්ලන්ගේ ආයතනයේ ගමන් කරන්නේ මිනිස්සු බලාපොරොත්තු වෙන හොඳම රක්ෂණ ශේෂ්ත්‍රයේ තියෙන හොඳම විසඳුම් පාරිභෝගිකයන් ලබා දෙන. ඒ කියන්නේ වෙන තැනිනුත් විසඳුම් ගන්න පුළුවන්. හැබැයි අපි ජීවිත කාලෙම අපි ඉන්න කල් දෙන්නේ ඔයගලන්ට හොඳම විසඳුම් කියන අදහස. right? ඒතකොට ඒගොල්ලන් ඒක දීර්ඝ කාලෙම ගමන් කරනවා. මොනවාද visions? ලයිරු මොකක්ද vision එක? sir අපේ හේමාස් එකේ to be the best at enriching lives. To be the best at enriching lives. okay. Right. Right. ඒ කියන්නේ sales වල sorry. හේමාසෝ sales වල තව එකක් තියෙනවා. ආ. එකම ටීම් එකක goal එකක්. one team one goal. okay. right. හරි. කොහොමද දැන් කම්පැනි එක ඔබ්ජෙක්ටිව් එකක් තියෙනවා. ඒ විෂන් එකක් තියෙන්න ඕනේ. where the organization is heading. ලෝකේ කොයි දිහාවටද ගමන් කරන්නේ. right? එතකොට ඒ ආයතන දීර්ඝ කාලීන ඒ දිහාවට ගමන් කරන්නේ. හේතු දෙකක් ඇතුව ඕකලන් දැනගන්න ඕනේ ඒක. එකක් තමයි පළවෙනියට මේ යන දිහාවත් එක්ක යන්න මට ස්කිල්ස් තියනවාද? කම්පැනි එක කියනවා to be the benchmark service provider in the industry. benchmark වෙනවා කියන්නේ මොකක්ද? benchmark වෙනවා කියන්නේ මොකක්ද? මේවා කියවන්න කරන්න ඕනේ පුතෝවා පොත්පත් කියවන්න ඕනේ මං කිව්වා මාකටිය කෙනෙක් වෙන්න නම් බෑ ඔය මම මේ බ්ලේම් එකක් නෙමෙයි දාන්නේ ඔයගලන්ට උද්‍යෝගයක් ඇති වෙන්න දෙන්නේ උනන්දුවක් ඇති වෙන්න මේ දේවල් කියන්නේ ඔයගලන් අපහසුතාවයකට පත් කරන්නේ නෙමෙයි මුද්ද රීඩර් කෙනෙක් වෙන්න ඕනේ if you want to be a leader you should be a good reader right leader is a reader if you are a reader you can be a leader ඕම තමයි මිනිස්සු අපිට ඉගෙනුවේ ඒ කාලේ right if you want to be a good marketer you have to have a lot of information in your hand you have to read more you have to spend some time right එහෙම තමයි
අහලා ඒවා අපි පත්තියන් වෙලා තනියම ඉගෙනගෙන එහෙම කරලා ඒ නිසා හොඳට කියවන්න ඕන. අර ඇවිදින පුස්තකාලයක් වගේ යම් තාක් දුරට ගෙන්න තැනකට මාකටේ කෙනෙක් ඉන්න ඕනේ. අම්ම මෙයාක මාර පොරක් නේ බං. මු ආනානේවට දෙන උත්තර තියෙනවනේ කියලා. right? ඕන ඉන්ඩස්ට්‍රි එකක් ගැන අහුවොත් අවබෝධයක් තියෙන්න ඕනේ. මේ ලංකාවේ සාමාන්‍ය ටුවරිසම් වලින් එන GDP එක කීයද ලංකාවේ? කීයද GDP එක ලංකාවේ? මේ අවුරුද්ද GDP එක කීයක් බලාපොරොත්තු වෙනවා? මේ බජට් එකෙන් කීයක් බලාපොරොත්තු වෙනවා next year period එක ඇතුළත? කීයක් බලාපොරොත්තු වෙනවා? වැදගත්ද නැද්ද? දැනගෙන ඉන්නේ. වැදගත්ද නැද්ද? වැදගත්. චතුර කොහේ හරි තැනක ගමක අක්කර දෙයක් තුනක් ඉඩමක් තියෙනවා නම් අවිස්සාව එල්ල පැත්තකාරි කොහේ හරි වැදගත්. ඇයි මේ වෙනකොට ඇල්ල පැත්තේ හොටෙල්ස් වල ටුවරිස්ට්ලාට ඉන්න ඉඩ නැහැ. ටුවරිස්ට්ලා එනවා හැම සතියෙම රෂියන් ප්ලේන් එකක් එනවා. ඉඩ නැහැලු පහුගිය කාලේ. එහෙනම් ටුවරිස්ට්ලා කොහොම හරි ලංකාවට එනවා. ඇයි තව පැත්තක් තියෙනවා මැක්‍රෝ ෆැක්ටර් එකක්. අපේ රුපියල අප්‍රමාණය වෙනවා. අප්‍රමාණය වෙන්න ටුවරිස්ට්ලාට වාසි. ඉස්සර ඩොලර් එකක් දීලා රුපියල් 150ක් කරන් 150ක් වියදම් කරපු සුදු මහත්තුරු අද ඒ ඩොලර් එකම රුපියල් 200ක් අරගෙන 200ක් වියදම් කරනවා ලංකාවේ. ඒක මිනිස්සුන්ට ලාභයි. ඒ මිනිස්සු ආකර්ෂණය වෙනවා ඔටෝමැටිකලි මේවට. අපි චීප් අපිටත් අපේ රුපියලට වැඩි වටිනාකමක් දෙන්න පුළුවන් තැනකට අපි යන්න කැමතිනේ. මම බැංකොක් ගිහිල්ලා තියෙනවා මේ රටවල් වල බැංකොක් වල ඉස්සරහාම මම යනකොට 1.63යිද කොහෙද රුපියල. ඒ කියන්නේ රුපියල් 1.63ක් දුන්නාම බැංකොක් බාත් එකක් හම් වෙනවා. දෙවෙනි පාරේ යනකොට 2.70 ගාණක්. තුන්වෙනි පාරේ යනකොට 3 ගාණක්. දැන් අද 5යි ගාණක්. අපි රුපියල් 5යි ගාණක් දීලා තමයි දැන් යන්නේ නැහැ. මොකද වැඩක් නැහැ. ඉස්සර අපි ගිහිල්ලා රුපියල් ලක්ෂයක් මාරු කරාම අපිට සාමාන්‍ය රුපියල් 87000ක් විතර හම්බ වෙනවා. ඒ 87000 බාත් කියන්නේ මාර විකාරයක් කරන්න පුළුවන් එහෙ ගිහිල්ලා. right? බාත් 100යි 150යි 200යි 300යි nothing. රුපියල් 500 600 10යි වගේනේ. right? පැරෂුට් වල යන්නද ඩයිවිං යන්නද සාමාන්‍ය ලංකාවේ සල්ලි වලින් ඒ දවස්වල පැරෂුට් එකක පැය භාගයක් විතර උඩ ඉන්නම රුපියල් 2500ක් විතර. හැබැයි දැන් ඒකෙන් 12 මම හිතන්නේ 5 ගුණයක් කියලා කියන්නේ 12500ක් විතර ගෙවන්න ඕනේ. පාඩුයි දැන් එතකොට. මේ ෆැක්ටර්ස් දැනගන්න ඕනේ. මේ ෆැක්ටර්ස් දැනගන්නකොට ඕගොල්ලන් සමහරවිට ඩ්‍රයිව් වෙනවා වෙන දියාවලට. ජොබ් එක කරන්න හොඳයි. හැබැයි ජොබ් එකත් එක්ක බලන්න තමුන්ගේ මොන හරි ස්කිල් එකක් තියෙනවා නම් මාකට් එකේ ඔපචුනිටි එකක් තියෙන තැනකට ඕගොල්ලන්ට ස්කිල්ස් තියෙනවා නම් ඕගොල්ලන්ට රිසෝර්සස් තියෙනවා නම් යන්නේ දිහාවල් වලට. ඒ නිසා වටපිටාව හොඳට අවබෝධයෙන් ඉන්න ඕනේ මාකටියස. හොඳට ඇස් අරගෙන කන් අරගෙන බලන්න ඕනේ හැම ෆැක්ටර් එකක්ම වෙනස් වීම කොහෙද බලපාන්නේ. right? ඒ විදිහට හරි විෂන් එක ඕකේ. එතකොට කොහෙද ඕගනයිසේෂන් එක ඩ්‍රයිව් වෙන්නේ? මම කිව්වා ඇයි ඔයා දැනගෙන එකක් ඕගනයිසේෂන් එක යන දිහාවට යන්නවට ස්කිල්ස් තියෙනවද? නැත්නම් ඔයා ඩෙවලොප් කරගන්න ඕනේ. නැත්නම් දුවන වේගෙට යන්න බැරි නම් ඔයා රිලේ ටීම් එකේ තියාගන්න නැහැනේ. ටීම් එක යන්නේ වර්ල්ඩ් බෙස්ට් ක්‍රිකටර්ස්ලා වෙන්න නම් මේ පාර වර්ල්ඩ් චැම්ප්ස්ලා වෙන්න නම් මට ඒ ස්කිල් එක නැත්තම් මාව තියාගන්න නැහැ නේ. එහෙනම් මම දැනගන්න ඕනේ මේ කම්ඩායම යන්නේ වර්ල්ඩ් එකේ බෙස්ට් ටීම් එක නේ. වර්ල්ඩ් බෙස්ට් ටීම් එකේ ප්ලේයර් කෙනෙක් නම් කොයි තැනක ඉන්න ඕනේද? නිකන් ප්‍රැක්ටිස් කරලා බෑ. නිකන් මානසිකත්වයක් තිබිලා බෑ. ඒවා හදා ගන්න ඕනේ. එහෙනම් මම මේක ටීම් මෙම්බර්. ඒක. ඊළඟට බලන්න ඕනේ මගේ ජීවිතය අරමුණුත් එක්ක මේ යන කම්පැනිත් එක්ක යන වැදගත්ද? එහෙම නැත්තම් ටක් ගාලා මූව් වෙලා කාලේ ගිහිල්ලා අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා ආපස්සේ හැරලා බලනකොට අපරාධේ කාලේ කියන්නේ නැතුව ඒ වගේ කම්පැනියක් එක්ක ඉන්ටර්විව් එකට යන්න ඉස්සෙල්ලා වුණත් බලන්න කම්පැනි කියන දිහාව මට වැදගත්ද? මගේ ස්කිල් වලට යනවාද? මට මම බලාපොරොත්තු වෙන දිහාවට යනවාද? එහෙම නැත්තම් ඒ වගේ කම්පැනි එකේ ජොබ් එකකට ටෙම්පරරි වුණත් යන්න එපා. අපරාධේ මොකද අපේ ඉමේජ් එකට හොඳ නැහැ. අපේ කාලේ අපරාධේ ඒ වගේ වෙනවා. හරි ඒක පැත්තකට දාමු. right? ඊළ මම නිකන් ෂෙයා කරේ ටික. විෂන් එකක් තියෙනවා කෝපරේටිව්. දැන් මිෂන් එකක් තියෙනවා. මිෂන් කියන්නේ what is the purpose of doing business? right? ඇයි අපි මේ ව්‍යාපාරය කරන්නේ? කවුද අපේ කස්ටමර්ස්ලා? කියන දේවල් ටික තමයි අපි මිෂන් එකේ තියන්නේ. right? මොකක්ද අපේ කස්ටමර්ස්? කවුද අපේ කස්ටමර්ස්? අපි මෙහෙවර කියලා කියන්නේ මේ ව්‍යාපාරය කිරීම තුළින් සමාජයට ලැබෙන දේ මොනවද එකතු කරන්න හදන දේ. මෙන්න මේ දේ අපි මිෂන් එක කියලා තියෙනවා. ඊට අමතරව මේකේ නැහැ වැලියුස් තියෙනවා. වටිනාකම්. අපි ආයතනය තුල පාවිච්චි කරන වටිනාකම් තියෙනවා. right? මේ වටිනාකම් අපිට ඕනේ. right? මට ඔයගලන්ට වෙලා තියෙනවා ඕනේ. මම ඊළඟ දවසේ පෙන්නන්නම් ඒක රෙඩි කරලා තියලා. right?
වටිනාකම් තියෙන මොනවාද ආයතනයේ අපි යන වටිනාකම් දැන් අපි හිතමු යුනියන් ඇෂුරන්ස් එක යනවා නම් හොඳම වටිනාකම තියෙන සොලියුෂන් එක දෙනවා කියලා විෂන් එකට යනවා පර්පස් එකක් තියෙනවා ඇයි අපි කරන්නේ අපි මොකද සමාජයට දෙන්නේ දැන් වැලියුස් ටික අපි හදන්න ඕනේ වැලියුස් ටික උදව් වෙන්න ඕනේ අපේ විෂන් එකට ඩ්‍රයිව් වෙන්න දැන් හොඳම සොලියුෂන් එක දෙන්න ඕනේ නම් සමාජයට වටිනාම ඔයගලන්ගේ ඇතුලේ තියෙන්න ඕනේ අඩුම ගානේ continuous improvement innovations right team work මේ වගේ කියන ප්‍රැක්ටිසස් කරොත් තමයි ආයතනයකට පුළුවන් වෙන්නේ අර අරමුණට ඩ්‍රයිව් වෙන්න. මොකද continuous improvement නැත්නම් බෙස්ම සොලියුෂන් එක දෙන්න බෑ. මොකද සමාජයේ සොලියුෂන්ස් වෙනස් වෙනවා, රික්වයර්මන්ට්ස් වෙනස් වෙනකොට අපි අවබෝධය තියෙන්නේ ඊයේ ගැන නම් හෙටට ඉල්ලන දේ දෙන්න බෑ. නිසා අපි continuous improve වෙන system process අපේ මිනිස්සුන්ව හදන්න ඕනේ. ක්‍රියේටිව් කල්චර් එකක් හදන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රියේටිව් කල්චර් එකක් කියලා කියන්නේ ආයතනය තුළ අලුත් අදහස් ගලාගෙන එන විදියක් හදලා. එතකොට තමයි අපිට පුළුවන් අර ඉන්ඩස්ට්‍රි එකේ අනිත් අය දෙන්නේ නැති හොඳම විසඳුම දෙන තැනට සමාජය පත් කරන. ඒ නිසා වැලියුස් ඕනේ. ඊට පස්සේ aims and goals ඕනේ. right? කම්පැනි එකේ overall අපි කොයි මොනවද achieve කරන්න හදන්නේ overall ලොකු පින්තූරයක්. හරි අපි ඒක කතා කරමු උදාහරණයක් අරගෙන objectives ඕනේ. ඊට පස්සේ ආයතනය achieve කරන්න හදන අරමුණ මොකක්ද කියන එක ඕනේ. මෙතන තිබුණේ vision, mission, values ඊට පස්සේ goal එක කියලා කියන්නේ ලොකු පින්තූරයක් අපි මොනවද achieve කරන්න හදන්නේ. ඊට පස්සේ objectives කියලා කියන්නේ ලොකු පින්තූරේ goal එක achieve කරන්න අපි කෙරිය යුතු දේවල් නිශ්චිත වශයෙන්ම මොනවද කියලා අඳුරගෙන අපි දැනගන්න කරුණු කාරණා ටික මේ corporate planning වලදී සිද්ධ වෙනවා. මේ මෙන්න මේ කියන හැම කටයුත්තක්ම corporate planning එකත් එක්ක තමයි අලුතෙන්ම නම් කම්පැනි එකක් හදන්නේ, vision එකක් හදන්න ඕනේ, mission එකක් හදන්න ඕනේ, values හදන්න ඕනේ, goals, objectives හදන්න ඕනේ. අපි බලමු මොනවද මේ goals and objectives අතර තියෙන වෙනස. ක්ලියර්ද මම කියපු දේ? හලෝ හලෝ ඒක තව ටිකක් කියන්න බලන්න. පැහැදිලි කරන්න. right okay අපි ඔව් ඉන්නකො මම ඔයාලට තප්පරයක් දෙන්නම් මට හරි මම මේ පැහැදිලි කරන්න මම ඒක ලබන සතිය ගන්න මොකද මගේ සාමාන්‍ය පාවිච්චි කරන ලැප් එක නෙමෙයි පොඩක් ඉන්න
right අපි ඊළඟ සතියේ ගමු මොකද මගේ මේ normal මේ lap එක නෙමෙයි ඒ නිසා data මේ ඔක්කොම store කරලා නැහැ මේකට අලුතෙන් download කරන්න ඕන වෙලා යනවා මම ආයේ slide එක ගැන කතා කරන්න මේ විදිහට right okay right මේකට ගත්තේ මොකද මේ corporate planning කියන්නේ කියන කතාව corporate planning කියලා කියන්නේ මුළු company එකක් ඔක්කොම එක කම්පැනි එකක් විදිහට හිතලා හැම ඩිපාර්ට්මන්ට් එකක්ම එක ආයතනයක් විදිහට හිතලා එක කම්පැනි එකක් විදිහට හිතලා ඒ ආයතනය කොයි දිශාවටද යන්නේ කියන එක සැලසුම් කරන එකට කියනවා අපි corporate planning කියලා. එතකොට ඒකට අදාළව තියෙන ඩිපාර්ට්මන්ට්ස් ඔක්කොම තනි තනියම ඒගොල්ලන්ගේ plans හදනවා. ඒ plans හදලා ඒ plans එක ඔක්කොම එකතු කරලා එකක් අරමුණක් අපි set කරගන්නවා. ඒකට කියනවා corporate planning කියලා. දැන් ආයතනයක් තියෙනවා A කියලා. ඒ ආයතනයේ තියෙන ඩිපාර්ට්මන්ට්ස් පහක් තියෙනවා. ඩිපාර්ට්මන්ට්ස් පහම වෙන වෙනම targets එක හදලා ඉලක්ක ටික හදලා ඒ ඉලක්ක ටික එකතු කරලා ආයතනයක් විදිහට කොහෙටද යන්න පුළුවන් කියලා හදනවා. ඕක top bottom up කියලා දෙකක් තියෙනවා. top bottom කියලා කියන්නේ එක්ක ආයතනයේ මුළු ආයතනයේ යා යුතු තැන ආයතනයේ විසින් තීරණය කරලා ඩිපාර්ට්මන්ට්ස් වලට කියනවා මෙන්න මේ දේවල් ඔයගලන්ගෙන් කෙරෙන්න ඕනේ. right? මේ දේවල් කෙරෙන්න ඕනේ. එතකොට තමයි ආයතනයේ යන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිපාර්ට්මන්ට්ස් ටිකට වෙන වෙනම තමුන්ගේ strength එක utilize කරගෙන තමුන්ගේ තියෙන හැකියාවන් උපරිම ප්‍රොජෙක්ට් අරගෙන ඒකෙන් opportunities market එකේ තියෙන උපරිම ප්‍රොජෙක්ට් අරගෙන තමුන්ගේ plan එක හදලා දෙන්න කියනවා. ඒ හදලා දුන්නාට පස්සේ ඒ තියෙන தත්ත්වය මත ආයතනයට කොහෙටද යන්න පුළුවන් කියලා ඕනනම් අරමුණ තියන්න පුළුවන්. ඒකට කියනවා bottom up කියලා. පල්ලෙහා ඉඳලා උඩට එනවා නැත්නම් උඩ ඉඳලා පල්ලෙහාට යනවා. එතකොට ඒකට යනකොට තමයි කම්පැනි එක vision mission objectives goals වගේ දේවල් තියෙනවා. mission එක කියලා කිව්වේ අපි ආයතනය දීර්ඝ කාලිනව කොහෙටද යන්නේ. what is the where the organization is heading. ඔයගලන්ගේ ආයතන වල තියෙන vision කියවන්න. right කියවලා බලන්න මේ ආයතනේ කොහෙටද යන්නේ මම යන්නේක වටිනවද මටත් යන්න පුළුවන්ද skills තියෙනවද මට නැත්නම් අපිව මඟ හලනවා අනිවාර්යෙන්ම මඟ හලනවා මොකද ආයතන යන දිහාවට යන්න අපිට පණ නැත්නම් අපිට හැකියාව නැත්නම් අපිට skills නැත්නම් අපිව ටීම් එකේ තියන් ඉන්න ඒකනේ ක්‍රිකටර්ස්ලා හැලෙන්නේ යන්න ඕනේ දිහාවට යන්න බැරි නම් ඉතින් වේගේ මදි නම් ඔයා හිමීට නම් ඉන්නේ ඔයා නවතින්න අපිට ඒකට සුදුසු මිනිහෙක්ව අපි ගන්නවා vision එකට drive වෙන්න පුළුවන් mission එක purpose of doing business ඇයි අපි ව්‍යාපාර කටයුත්තක් කරන්නේ කවුද අපේ කස්ටමර්ස්ලා කියන දේවල් අපි අඳුරලා මේකේ තියාගන්න ඕනේ. එතකොට තමයි අපිට ක්ලියර් කාටද අපි බිස්නස් කරන්නේ මොකක්ද බිස්නස් එක කරලා බලාපොරොත්තු වෙන්නේ දෙන්න වටිනාකම කියන දේවල් දෙන්න. ඊළඟට aim and goals කියලා දෙකක් objectives දෙකක් තියෙනවා. right මේ තියෙන goals. goals කියලා කියන්නේ ආයතනය ලොකු පින්තූරෙන් මොකක්ද achieve කරන්න හදන්නේ. අපි මේක කතා කරලා බලමු. goal එක තමයි ආයතනයකදී to run a profitable operations by increasing the revenue and the reducing expenses. goal එකක්. ලොකු පින්තූරේ ආයතනය කියනවා අපි යන්නේ to run a profitable. ආයතනය දුවන්නේ ලාභයක් ලබන operation එකක් ක්‍රියාකාරීත්වයක් වෙන්න ඕනේ. increase in revenue ආදායම වැඩි කරලා සහ expenses අඩු කරලා අපි ලාභය ලබන ආයතනයක් විදියට අපි පවතින්න ඕනේ. ලාභ ලබන ආයතනයක් විදියට පවතින්න ඕනේ කොහොමද? ආදායම වැඩි කරලා වියදම අඩු කරලා. මේක goal එක. ලොකු පින්තූරයක්. ආයතනයේ යන දිහාවක් ගැන කියනවා. මේක ටිකක් දීර්ඝ කාලීනයි. right? goal එකකට යන්නේ. ඒක අර vision එක තරම් දීර්ඝ කාලීන නෑ. කාලෙන් කාලයට වෙනස් වෙන්න පුළුවන්. ආයතනයේ තියෙන ශක්තියින් ඒව මත ව්‍යාපාර පරිසරය තුල තියෙන තත්ත්වයන් මත මේවා වෙනස් වෙන්න පුළුවන්. goal එක යම් තැනකදී වෙනස් කරන්න පුළුවන්. මොකද අපිට ආයතනයේ තියෙන සම්පත් වලින් පරිසරයේ තියෙන උපරිම දායකත්වය ගන්න පුළුවන් දිහාට තමයි ආයතනය drive වෙන්න ඕනේ. ඒ goal එක vision එකට යන්නත් උදව් වෙන්න ඕනේ. හැබැයි සමහර තැන්වලදී පරිසර තත්ත්වය වෙනස් වෙනකොට goals පොඩ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි goal එක කියන එක කොහොමුණත් මනින්න බෑ. ඇයි කියලා කියන්න. මනින්න බෑ මේක පින්තූරයක් විදිහට ලොකු පින්තූරයක් විදිහට තියෙන. objective එක කියලා කියන්නේ මේ goal එක achieve කරන්න අපිට ඕන කරන විවිධාකාර නිශ්චිත කරන්න ඕන දේවල් ටික. දැන් මේක කියලා බැලුවම තේරෙනවා right objective එක තමයි හරිද objective එක smart වෙනවා මම තපල්ලේදී අපි ඒක තීරේ ආපම කතා කරමු smart වෙනවා හරියටම නිශ්චිතයි right මේ කියන තැනට යන්න ඕන මේ objectives අපි drive වෙන්න මොනවද raise sales by 12% අපි මොනවද increase කරන්න ඕන නම් revenue අපි sales revenue එක වැඩි කරන්න ඕනේ 12%කින් හරිද අපි new clients ලා ගන්න ඕනේ මාසෙකට. හැබැයි මේකට නිශ්චිතව තියෙන්න ඕනේ අඩුම ගානේ 5 දෙනෙක්ද 10 දෙනෙක්ද මොකද 112ක sales වැඩි වෙන්න නම් අපි දන්නවා customers ලා කීයක් ගත්තොත්ද 112ක industry practice විදියට customers ලා කීයක් ගත්තොත්ද 112ක sales වැඩි වෙන්නේ. සාමාන්‍ය sales වැඩි වෙන්නේ එක customer කෙනෙක්ගෙන් 102යි. 103යි නම් අපි දන්නවා industry level එක අපේ practices හැටියට
අපේ ආයතනයේ තත්ත්වය පහුගිය තත්ත්වයෙන් එක අපේ කොහොමද සේල්ස් වැඩි වෙන්නේ එක කස්ටමර් කෙනෙක්. එතකොට 12කට වැඩි වෙන්න කස්ටමර්ස් අඩුම ගානේ කී දෙනෙක් ගන්න ඕනේද? එතකොට නිශ්චිත වශයෙන් ඒක තියෙන්න ඕනේ. 5 දෙනාද 6 දෙනාද කියලා හරිනම්. And find new premises for a cheap rent. මේකත් හරිනම් උදාහරණ විදියට අපි expenses අඩු කරන්න ඕනේ මේ goal එකට යන්න. expenses අඩු කරන find new premises අපි කියන්න ඕනේ between 50 to 40,000. එතකොට අපි දන්නවා නිශ්චිතවම අපි goal එකකට යනවා profitability එක වැඩි කරන්න increase කරලා revenue වලින් expenses අඩු කරලා ඒ goal එක achieve කරන්න නිශ්චිත වශයෙන් අපි මොනවද increase කරන්න නම් revenue එක අපි 12% sales වැඩි කරන්න ඕනේ 12% sales වැඩි කරන්න නම් අපි අඩුම ගානේ customers ලා අලුත් customers ලා 5 දෙනෙක්වත් ගන්න ඕනේ නැත්නම් 6 දෙනෙක් නම් ඒ industry practice අපේ standard එකත් එක්ක බලලා අපි නිශ්චය කරන්න. ඊට පස්සේ අපි reduce කරන්න expenses අපි දැනට ඉන්නේ locations අපේ rent එකට අරන් තියෙන අපේ premises ගත්තාම රුපියල් 75000 අපි මේ වියදම අඩු කරන්න ඕන අපි ගන්න rent එකට ගන්න locations 50 to 40000 හරි මොකක් හරි ඒ අර goal එක achieve කරන්න යන්න ඕන තැනට නිශ්චිත වශයෙන් විය යුතු කරුණු කාරණා ටික අපි හොයලා ගන්න ඕනේ. ඒතකොට සමහරට goal එකක් achieve කරන්න objectives කිහිපයක් ඕනේ. right මේ තියෙන්නේ profitability increase කරන්න revenue එක objectives දෙකක් raise sales by 12% මේකට හරිනම් date එකකුත් එන්න ඕනේ කවදා වෙද්දිද කොහොමද අපි ඒක පල්ලෙහාදී කතා කරන්නේ clients ලා 5 දෙනෙක් ඕනේ නිශ්චිතව මනින්න පුළුවන් විදිහක් තියෙනවා right new premises ඕනේ reduce කරන්න රුපියල් 50000 40000 අතර කියලා නිශ්චිත වශයෙන් තියෙනවා මෙන්න මේ කරුණු කාරණා ටික cooperative planning එකක් හදද්දී අනිවාර්යයෙන්ම සිද්ධ වෙන ක්‍රියාදාමයන් ටික. මේ ටික අර ඔයගලන්ට හැඳින්වීමක් විතරක් කරන්න තියෙනවා මාකටිං ප්ලෑනින් එකට එන්න. හරි? same thing corporate planning කියන්නේ මොකක්ද කියන කතාවට තියෙන්නේ. right? goals goal එක picture එකක්, general idea එකක්, guideline එකක්, කොහෙද අපි යන්නේ කියන එක objective එක කියලා කියන්නේ goal එක achieve කරන්න නිශ්චිත වශයෙන්ම කරන්න ඕනේ කියලා අපි නිශ්චය කරගත්ත දේවල් ටික action plan එක කියලා කියන්නේ අපි පල්ලෙහාදී කතා කරනවා goal එකට යන්න ඕන කරන objectives ටික කවදද වෙන්නේ කොහොමද වෙන්නේ කවුද කරන්නේ කියන ටික අපි නිශ්චිත වශයෙන් සටහන් කරලා තියෙන ලියකිවිල් එකට අපි කියනවා action plan එකක් කියලා. ඉතින් goals තිබුණාට objective set කරාට achieve වෙන්නේ නැහැ. ඒකට action plan එකක් හදලා ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ goals ටික achieve වෙන්න නම්. ඒ නිසා මේවා ටික අපි පල්ලෙහාදී කතා කරනවා ගැඹුරින්. අර corporate planning එකට යන්න තැනට අවශ්‍ය දේවල් basics informations ටික තමයි දුන්නේ. okay. මොනවා මෙතෙන්ට වෙනකල් තියෙන්නේ? මොනවා මෙතෙන්ට වෙනකල් තියෙන්නේ? ප්‍රශ්න? දැන් clear sir. right. okay. වෙන මොනවාද? hello. වෙන මොනවද තියෙන්නේ? cooperative plan එකක් hello කියන්න. cooperative plan එකක් සර් එතකොට ගොඩක් අපි බැලුවොත් top එකෙන් නේද ගොඩක් වෙලාට ඉන්ට්‍රොඩියුස් කරන්නේ සාමාන්‍යයෙන් එහෙම තමයි top management එක හදලා පල්ලෙහාට එන top to bottom වෙන method එක තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ උඩ ඉඳලා පල්ලෙහාට වෙන. හැබැයි ගොඩක් strength එක තියෙන companies ගොඩක් strength එක නැත්තම් අමාරුයි එහෙම පුෂ් කරන්න පල්ලෙහා මිනිස්සුන්ව මේක කෙරිය යුතුයමයි කියලා පුංචි කම්පැනි සාමාන්‍යයෙන් පටන් ගන්නකොට බොටම් අප් ක්‍රමෙත් පටන් ගන්න වෙලාවල් තියෙනවා මොකද ඒ ආයතනය අලුත් නම් ඉස්සලාම ඇතුලේ අඳුර ගන්න ඕන නම් කම්පැනි එකේ ස්ට්‍රෙන්ත් එක හරියට අඳුර ගන්න ඕන නම් පල්ලෙහාම පටන් ගත්තාම ලේසි උඩායට අපි මේ වගේ තැනක ඉද්දි මෙහෙම තියමු නැත්නම් හැමතිස්සෙම টপ මැනේජ්මන්ට් එකට ලොකු හීන තියෙන්න පුළුවන් හැබැයි ලොකු හීන තිබුණාට කම්පැනි එකක් විදියට තමයි ස්ට්‍රෙන්ත් එක නැත්නම් පල්ලෙහා එතකොට අමාරුයි ඩ්‍රයිව් වෙන්න. එතකොට මිනිස්සු ඩිස්ටර්බ් වෙන්න පුළුවන්. ඒ නිසා ඩිපෙන්ඩ් වෙනවා. හැමතිස්සෙම අපිට කියන්න බෑ මෙතනilla මේ කම්පැනි මෙහෙමම කරන්න ඕනේ මේ කම්පැනි ඩිපෙන්ඩ්. මැනේජ්මන්ට් ස්ටයිල් එක මත මැනේජර්ස්ලාගේ බෝඩ් එකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඇටිටියුඩ්ස් මත ඒ මත ඩිපෙන්ඩ් වෙනවා. ඒගොල්ලන්ගේ ස්කිල්ස් මත අර අපි කිව්වේ මාකටිං වලදී මාකටිං ඉම්ප්ලිමන්ට් කරන්න ගියාම මාකටිං දැනුම නැති මිනිස්සු මැනේජ්මන්ට් ගැන දැනුම නැති මිනිස්සු ප්ලෑනින් ගැන දැනුමක් නැති මිනිස්සු බෝඩ් වලට ඇවිල්ලා හිටියොත් ලංකාවේ ආණ්ඩුවේ වෙනවා වගේ උන් ඉතින් හිතට හිතන දේවල් අර ජනාධිපති කියන දේවල් ඔහේ ඇවිල්ලා මෙහෙ නෑ නෑ එමුදු ඈ ලොක්කා කිව්වා මේක කරන්න කියලා ලොක්කා කොහොම හරි මේක ඉල්ලනවා කියලා කිව්වට මෙහි ශක්තියින් නැත්තම් කොහෙන්ද කරන්නේ
ලොක්කට ඕන හීන ටික උදේට දැක්කයි කියලා ඒක ඉම්ප්ලිමන්ට් කරන්න ආයතනය තුල ශක්තියින් තියෙනවා. ඒකට බොටම් টপ ටු බොටම් එකක් ආවට උඩ ඉඳලා පල්ලෙහාට ආවට මෙහි ශක්තියින් නැත්නම් ඒක ක්‍රියාත්මක කරන්න බෑ. හොඳ ලීඩර්ස් නම් ඉස්සෙල්ලා තමුන්ගේ ශක්තියින් ටික අඳුරගෙන ඒකේ යුටිලයිස් කරගන්න පුළුවන් ප්ලෑනින් එකට තමයි ගොඩක් වෙලාවට යන්න ඕනේ. සම්මතයක් නැහැ. බට් එහෙම තමයි ක්‍රමය. ඕකේ. හරිද? යන්නද ඉස්සරහට?